අපි අද ඉස්සෙල්ලාම කතා කරන්නේ ගිය සතියේ ඉතුරු වෙච්ච බස්නාහිර පළාත් පේපර් එකේ 2018 තුන්වෙනි වාර පරීක්ෂණයේ පේපර් එකේ 9 වෙනි ප්‍රශ්නේ. ඒක කතා කරලා ඉවර වෙලා අපි අලුත් පේපර් එකකට යමු. හරි. 9 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න. රූපේ දක්වා ඇත්තේ රසායන විද්‍යාවේ එක්තරා සංකල්පයක් තහවුරු කිරීමට විද්‍යා ගුරුතුමා දුන් සටහනක්ලු. ඒක තියෙනවා. හරිද? මේකේ තියෙනවා පරමාණු අණු අයන කියලා මැද කොටුවක් තියෙනවා. ඒකේ තියෙනවා 6.0.2 වැඩි කිරීම 1023 කියලා. දැන් ඒක දැක්ක ගමන් අපිට මේ අපේ මතකයට එන්න ඕන මේ තියෙන්නේ අවගඩ්‍රෝ සංඛ්‍යාව. නැත්නම් අවගඩ්‍රෝ නියතය. නැත්නම් අපි දන්නවා මවුලයක අඩංගු සංඛ්‍යාව. මොනවා හරි ද්‍රව්‍ය මවුලයක අඩංගු ඒ අංශු ගණන හරි අණු ගණන හරි පරමාණු ගණන හරි අයන ගණන හරි අන්නේ සංඛ්‍යාවට තමයි කියන්නේ අවගඩ්‍රෝ නියතය. එතකොට මවුල එකක අඩංගු ගණන. එතකොට ඒක තමයි 6.0.2 වැඩි කිරීම 1023 කියලා තියෙන්නේ. 23. එතකොට කාබන් 12 සමස්ථානිකයෙන් ග්‍රෑම් 12ක් ගත්තම ඒක හරියි. ඊළාට H2O 28 පොඩි ගැටලුවක් තියෙනවා. අපි බලමු ප්‍රශ්නෙත් එක්ක 28 වෙන්න බෑනේ H2O නම්. H2O කිව්වොත් ඔක්සිජන් 16යි හයිඩ්‍රජන්ලා දෙන්නයි 18 එන්න ඕන. හරිද? ඊට පස්සේ X කියලා හිස් තැනක් තියෙනවා. ඊට පස්සේ මැග්නීසියම් Y ග්‍රෑම් කියලා තියෙනවා. මැග්නීසියම් Y ග්‍රෑම්. Y කියලා හිස් තැනක් තියෙනවා. Y කියන හිස් තැන මොකද්ද? X කියන හිස් තැන මොකද්ද කියලා ඔයගොල්ලෝගෙන් අහනවා ඇති. උතන මේ H2O 28 කියන එක 18 කරගන්න. ඒක වැරදි. 28 වෙන්න විදියක් නැහැ. ඒක 18 කියලා හදාගන්න. හරි. අපි පොඩ්ඩක් ඒකේ තියරි එක මතක් කරගෙන ඉමු. එතන මැද තියෙන්නේ පරමාණු එහෙම නැත්නම් අණු එහෙම නැත්නම් අයන 6.0.2 වැඩි කිරීම 1023 මෙතන තියෙනවා H2O 18 කියලා හදාගන්න 18යි ග්‍රෑම්. මෙතන තියෙනවා කාබන් 12 C12 සමස්ථානිකයෙන් ග්‍රෑම් 12 ග්‍රෑම් 12 මේ පැත්තේ තියෙන y වලින් නෑ x වලින් x කියන එක තමයි මෙතන තියෙන්නේ. මේ ඉස්තන්ට අපි x කියන එක උත්තරේ මාක් හරි යටි අපි ඒක බලමු ප්‍රශ්නත් එක්ක. මෙතන තියෙනවා මැග්නීසියම් y. හරි. දැන් මේ තියෙන දරුව අවගඩ්‍රෝ සංඛ්‍යාවනේ. අවගාඩ්‍රෝ නියතය. එහෙම නැත්නම් අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ යම් ද්‍රව්‍ය මවුල එකක මොනවා හරි ද්‍රව්‍යක මවුල එකක අඩංගු එම ද්‍රව්‍ය සංඛ්‍යාව. සරලව කියනවා හිතන්නකෝ මගේ ගාව තියෙන මහ විශාල ෆෝන් ගොඩක් හෑන්ඩ් ෆෝන් ගොඩක් තියෙනවා කියලා හිතන්න. මේ ස්මාර්ට් ෆෝන් ගොඩක් තියෙනවා. මම මේ ස්මාර්ට් ෆෝන් ගොඩෙන් ගන්නවා ෆෝන් 6.0.2 වැඩි කිරීම 1023. එතන තිබිච්ච ෆෝන් ගොඩෙන් මම ෆෝන් ගන්නවා 6.0.2 වැඩි කිරීම 1023. මට ඒක කියන්න පුළුවන් මගේ ගාව දැන් ෆෝන් මවුල එකක් තියෙනවා කියලා. හරිද? ඒ වගේම මට කියන්න පුළුවන් මම මේ මවුල එකක් කියලා ගත්තේ ෆෝන් අවගාඩ්‍රෝ සංඛ්‍යාව. මවුල එකක තියෙන ද්‍රව්‍ය සංඛ්‍යාවට තමයි කියන්නේ අවගාඩ්‍රෝ නියතය. නැත්නම් අවගාඩ්‍රෝ සංඛ්‍යාව.
දැන් මිනිස්සු මවුලයක් කිව්වොත් මිනිස්සු ඉන්න ඕන 6.02.2 වැඩි කිරීම 10.23. ඒ කියන්නේ යම් ද්‍රව්‍යයක හරියට නිකන් සරලව තේරුම් ගන්න මේවා කටපාඩම් කරන්න ගිහිල්ලා නිකන් එහෙම වුණාම තමයි ඔයගොල්ලන්ට මේ පාඩම් බැරි වෙන්නේ. ඒක සරලව තේරුම් ගන්න. යම් ද්‍රව්‍යයක මවුල එකක තියෙන එම ද්‍රව්‍යයේ සංඛ්‍යාව. ඒවා ගණන. සීනි බෝල මවුලයක සීනි බෝල තියෙනවා නම් අපි කියන එතන තියෙන්න ඕන 6.02.2 වැඩි කිරීම 10.23. ඒක මහ විශාල අගයක්. කොච්චර විශාල අගයක්ද කියනවනම් එදිනෙදා ජීවිතයේදී කවදාවත් අපිට ඔක ගණන් නැත්නම් අපේ එදිනෙදා භාවිතයන් සඳහා යොදා ගන්න බෑ. දැන් මට කඩේට ගිහිල්ලා ඉල්ලන්න බෑ මට දෙන්න සීනි මවුල භාගයක් කියලා. මොකද එයා ගණන් කරන්න ගියොත් එම මරණකම් ගණන් කරත් සීනියට වලින් මවුල දැන් සීනි කිව්ව සීනි 8නේ සීනියට මවුල භාගයක් දෙන්න කිව්ව සීනි එහෙම ගණන් කරලා ගන්න ගියොත් එම මරණකම් ගණන් කරත් ගණන් කරන්න බෑ. මේක මහ විශාල අගයක්. අර ඔයගොල්ලෝගේ පෙළ පොතේ තියෙන ඔක කොච්චර ලොකුද කියන උදාහරණයක්. දීලා තියෙන මොකද්ද ලෝකේ ඉන්න ඔක්කොම ළමයි අරගෙන ඉවර වෙලා ඒගොල්ලොන්ට සීනි බෝල නැත්නම් ලොසින්ජර් මවුලයක් බෙදලා දෙන්න කියලා සමාන කොටස් වලට එක්කෙනෙකුට සමාන වෙන පරිදි මවුලයක් අරගෙන බෙදලා දෙන්න කියලා. එහෙම වුණොත් ලැබෙනවා එක ළමයෙකුට 6.02.2 වැඩි කිරීම 1014 වෙනි බලය. මට මතක හැටියට එහෙමයි. හරිද? ඒක ඇවිල්ලා ඒ ළමයා ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකන් කෑවත් කාලය ඉවර කරන්න බැරි තරම් සීනි බෝල කොට. ඒක නිසා ඉදිනදා කටයුතු වලදී අපි ගනුදෙනු කරද්දී එහෙම එදිනදා කටයුතු ගැනීමනේ අපි මොනවා හරි භාණ්ඩයක් මිලදී ගනිද්දී එහෙම නැත්නම් අපි මොනවා හරි සංඛ්‍යාත්මක අගයන් ප්‍රකාශ කරද්දී දැන් ගොඩවල් ගහනවා මෙතන මේ ගොඩ අපි එහෙම කියනවා දැන් පොලකට ගියාම ඒ ලෝලු ගොඩවල් අපි එතකොට කවදාවත් අහලා නැහැ මවුලේ කියන වචනේ ගන්න. මොකද අපි එදිනදා ජීවිතේදී භාවිතා කරන්නේ. ඒක මහ විශාලයි. අපි ඒක නිසා මේ මවුලය එහෙම නැත්නම් මේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව මේ වගේ දේවල් අපි භාවිතා කරන්නේ අපිට ඇහැට නොපෙනෙන තරම් කුඩා මූලික තැනුම් මේකක ගණනය කරන්න මූලික තැනුම් මේකක පිළිබඳව කතා කරන්න. මූලික තැනුම් මේකක කියන්නේ පරමාණු අණු අයන. හරිද? යම් ද්‍රව්‍යයක හැදිලා තියෙන සරලතම ඒකකනේ ඒවා ඇහැට පේන්නේ නැහැ. ඒව මවුලයක් ගත්තොත් මහ ලොකුවට අපිට ලැබෙන්නේ නැහැ. හරිද? මම ගණන් කරන්න යන්නේ නැහැ මවුලයක්. ඒ නමුත් මවුලයක් කිරලා ගන්න පුළුවන් නේ. මවුලයක ස්කන්ධ හොයාගන්න. මවුලය ගණන් කරන්න ගියොත් තමයි ඒව ගඩ්‍රෝ සංඛ්‍යාව වෙන්නේ. ස්කන්ධය වයින්කොට 1 ග්‍රෑම් වලින් ගන්න. එතකොට පොඩි ගගයන්නේ. දැන් මේ තියෙන්නේ මේ වගේ එකක්. කාබන් 612 මම මෙතන 6ක් දාගන්නම් මොකද උගල කතා කරනකොට 6ක් එනවනේ මෙතෙන්. 612 සමස්ථානිකයෙන් ග්‍රෑම් 12 හරියටම ක්‍රියා කිරලා ගත්තම කාබන් 612 සමස්ථානිකයෙන් ග්‍රෑම් 12ක් හරියටම කිරලා ගත්තම මොකද එතන තියෙන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඔයගොල්ලෝ ඒකත් දන්න ඕනේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ ඒ පරමාණුවේ ස්කන්ධය බෙදනවා කාබන් 612 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එකේ. එතකොට කාබන් වල ස්කන්ධය 12 මේ බෙදනෝ 12න් එකේ. එතකොට එන්නේ කාබන් වල ස්කන්ධය මේ 1.999 වැඩි කිරීම 10 ඍණ 23 ආපහු ඒක බෙදනවා 1.99 වැඩි කිරීම 10 ඍණ 23න් 12න් එක. එතකොට එනවා කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ 12 කියන. එතකොට හරියටම ග්‍රෑම් 12 කිරලා ගත්තම එතන කියනවා පරමාණු නම් මෙච්චර මවුල නම් එක. එතකොට පරමාණු දැන් මෙතන මේ තියෙන පරමාණු දෙක. හරිද? පරමාණු නම් පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගන්න. එතකොට තියෙන එතන පරමාණු හරිද? පරමාණු තියෙන එතකොට 6.02 වැඩි කිරීම 10 23. අණු නම් මේ තියෙන අණුවක්. ජලය කියන්නේ අණුවක්. පරමාණු කිහිපයක් එකට එක්ක වුණාම තමයි අණු හැදෙන්නේ. පරමාණු දෙකක් හෝ වැඩි කරන සහසංයුජ බන්ධන වලින් බැඳුනම තමයි අණු හැදෙන්නේ. මෙතන තියෙන්නේ අණුවක්. අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධ. ඒක හොයන හැටි ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවා. දැන් H2O නම් හොයන්නේ කොහොමද? හයිඩ්‍රජන් 1යි එකේව 2. ඔක්සිජන් 16යි 16 එකයි උත්තරේ 18. සාපේක්ෂ අණුක ස්කන්ධය හැබැයි ගන්න ග්‍රෑම් වලින්. මේ පේනවනේ ග්‍රෑම්. ග්‍රෑම් වලින් ගත්තම එතන අණු කියනවා 6.02 වැඩි කිරීම 10. පරමාණු නම් එතන
පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ග්‍රෑම් වලින් ගත්තාම එතන තියෙන්නේ පරමාණු ගණන. අණු නම් සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තාම එතන තියෙන්නේ අණු ගණන. අයන නම් ඒත් එහෙමයි. ඒක සාපේක්ෂ අයන ස්කන්ධය කියලා අපිට මොකක් හරි එහෙම වචනයක් දාන්න පුළුවන්. එතකොට තියෙන්නේ අයන ගණන. දැන් ආයනික සංයෝග ගත්තොත් හරිද නැත්නම් එකක් හරි ඒ වගේ එකක. එතකොට තියෙන්නේ අයන ගණන. පරමාණු හෝ අණු හෝ අයන. දැන් පරමාණු නම් සාපේක්ෂ අණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ග්‍රෑම් වලින් ගත්තම එතන තියෙන මවුල නම් එකක් පරමාණු සංඛ්‍යාව නම් 6.2 කියලා ඔන්න ඔය තියරිය තියෙන ඕක ත්‍රිකෝණයක පාද තුනට දාගන්න. හරිද? මෙහෙම පාද තුන හදාගන්න. මෙතන අපි ලියන පරමාණු හෝ අණු පරමාණු වල නම් සාපේක්ෂ සාපස් කියලා තියෙනවා. සාපස් අණු වල නම් සාපේක්ෂ අණුක ස්කන්ධය. ගන්නෙ මොනවයි? ග්‍රෑම් වලින්. ගත්තම් එතන පරමාණු හෝ අණු තියෙනවා 6.02 අණු සංඛ්‍යාව කියලා දාමු. සංඛ්‍යාව ගත්තොත් තියෙනවා 6.02 වැඩි කිරීම 10 23. මවුල ගණන ගත්තොත් පරමාණු හෝ අණු මවුල නම් තියෙන්නේ එකයි. ඔන්න සම්බන්ධය. ඕක ත්‍රිකෝණයක පාද තුන. ඕක ඕන පැත්තකට හරවන්න පුළුවන්. හරිද? ඔක සම්බන්ධය යන්නේ. මේ තුන එකිනෙකට සම්බන්ධයි. ඔයගොල්ලෝ මේක පේන්නේ නැත්නම් මම පොඩ්ඩක් මේ බෝඩ් එකට යන්නම් මේක වැදගත් නිසා. හරි. දැන් මෙන්න මේ සම්බන්ධය ඔයගොල්ලන්ට පේනවා ඇති. පරමාණු වල නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අණු වල නම් අණුවක නම් සාපේක්ෂ. දැන් මෙතන තියෙන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මෙතන තියෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හරි සාපේක්ෂ අණුක ස්කන්ධය හරි ග්‍රෑම් වලින් ගත්තා. ඒ වචනේ මතක තියාගන්න ග්‍රෑම්. G ග්‍රෑම් වලින් ගත්තාම එතන ඒවා මවුල එකයි තියෙන්නේ. පරමාණු නම් මවුල එකයි. අණු නම් අණු මවුල එකයි. පරමාණු නම් පරමාණු මවුල එකයි. අණු නම් අණු මවුල එකයි. සංඛ්‍යාත්මකව ගත්තොත් ඒ කියන්නේ සංඛ්‍යාව පරමාණු සංඛ්‍යාව. එහෙම නැත්නම් අණු සංඛ්‍යාව ගත්තොත් 6.02 වැඩි කිරීම 10 23. ඕක තමයි දරුවෝ මුළු මවුලය පාඩමේම තියෙන්නේ. මුළු මවුලය පාඩමම තියෙන්නේ මෙච්චරයි. හරිද? උන් ඔච්චරයි තියෙන්නේ. ඕක ඔයගොල්ලන්ට බැරි වෙන්න හේතුව තමයි මේ මවුලය පාඩම බැරි වෙන්න හේතුව තමයි මොකද්ද? මෙතන තියෙන සම්බන්ධතා. මවුල ගණන දීලා ග්‍රෑම් ගාන ගන්න පුළුවන්. ග්‍රෑම් ගාන දීලා මවුල ගණන ගන්න පුළුවන්. මවුල ගණන දීලා සංඛ්‍යාව ගන්න පුළුවන්. සංඛ්‍යාව දීලා මවුල ගණන ගන්න පුළුවන්. සංඛ්‍යාව දීලා ග්‍රෑම් ගණන ගන්න පුළුවන්. ග්‍රෑම් ගණන දීලා සංඛ්‍යාව ගන්න පුළුවන්. 6 පැත්තක් තියෙනවා. හරිද? පැති 6කට ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පටලැවෙන්නේ මෙන්න මෙතන. ඕගොල්ලෝ විභාගෙට ගිය ගමන් මෙන්න මේ සම්බන්ධය කොහේ හරි පැත්තක ලියාගත්තා. ගානේ අහලා තියෙන තැනින් පටන් අරගෙන ගානේ අහලා තියෙන තැනින් පටන් ගන්න. ගානේ අහලා තියෙනවා කියන අවසාන උත්තරේ සංඛ්‍යාව සොයන්න. ස්කන්ධය සොයන්න. මවුල ගණන සොයන්න. එහෙම මොකක් හරි අවසාන කෙලවර වෙන තැනක් තියෙනුනේ. අන්න එතනින් පටන් ගන්න. එතනින් පටන් අරගෙන අපිට ඕන පැත්තට යනවා. දීලා තියෙන தත්ත්වය ලියා ගන්නො. මෙතනින් මෙතෙන්ට එනවා. එතකොට උත්තරේ අන්න ඒකයි තියෙන්නේ. හරිද? ඒ විදියට යන ක්‍රමයක් ඕගොල්ලෝ හදා ගන්න ඕනේ. ඒක මහා සරල දෙයක්. දැන් අපි ප්‍රශ්නෙට යන්න ආපහු. හරි. රූපේ X හඳුන්වන සංකල්පය කුමක්ද? රූපේ X හඳුන්වන සංකල්පය කියන්න බලන්න. මොකක් හරි සංකල්පයන්නේ මෙතන දීලා තියෙන මේ මෙන්න මේ සංකල්පය තමයි X කියලා දීලා තියෙන. ඔයගොල්ලෝ නෑ ප්‍රශ්න තේරෙන්නේ නැහැ වගේ මට පේන්නේ. මෙන්න මේ දීලා තියෙන සංකල්පය තමයි අහන්නේ. මොකක්ද කියලා. මෙන්න මෙතන මේ තියෙන සංකල්පය. මොකක්ද? මේක නෙමෙයි මෙතන මේ දැන් මම මේ යන්නේ ඔක්කොම ටිකනේ මෙතන දීලා තියෙන මේ පරමාණු මෙතන තියෙන අණු සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගානක් ගත්තම එතන තියෙන සංඛ්‍යාව
සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් ගත්තම එතන තියෙන සංඛ්‍යාව. මෙතනත් පරමාණු වන්නේ තියෙන නේද සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සම්බන්ධ ග්‍රෑම් ගාණක් ගත්තම එතන තියෙන සංඛ්‍යාව. මේකට කියන නම අහන්න. මෙතන x මොකද්ද සංකල්පය? ඔව් උත්තර තියද බලමු. ඇවගාඩ්‍රෝ නියතයනේ. ඇවගාඩ්‍රෝ නියතය. එක්කෙනෙක් මවුලය කියලා දාලා දෙන මවුලය නෙවෙයි ඇවගාඩ්‍රෝ නියතය. මේ තියෙන ඇවගාඩ්‍රෝ නියතය. හරිද? හරිනම් මෙන්න මෙහෙම පොඩි ඊතලයක් දාන්න තිබුණා මෙතන අර ඊතල නැති ඒ ඕගොල්ලන්ට හිතා ගන්න බෑ. හරි ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය ලියන්න. එක 28 නෙවෙයි. ඔයගොල්ලෝ හදාගන්න එක 18යි. 18යි. ග්‍රෑම් ඕනේ නෑ. 18යි සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකකයක් නෑ. මතක තියාගන්න. 18යි. මෙහෙම හෙව්වම් හරි. H2O හයිඩ්‍රජන් 1යි එකේවා 2යි. ඔක්සිජන් 16යි 16 1යි 16යි 2යි 18යි. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි. ඊළඟට කියන මැග්නීසියම් වල මෞලික ස්කන්ධය 24යි GMOL ඍණ එක නම් වයිහි අගය කීයද? වයිහි අගය වෙන්නේ ග්‍රෑම් 24යි. 24යි ග්‍රෑම්. ඔව් පරමාණුනේ නම් පරමාණු මෞලය. මෞලයක් කියන්නේ ග්‍රෑම් 24ක්. ඒකේ තියෙන සංඛ්‍යාව 6.2 කිව්ව 1023. ජලය ග්‍රෑම් 9ක ඇතුළත් වන හයිඩ්‍රජන් පරමාණු ගණන. ඔන්න හොඳ ප්‍රශ්නයක්. හදලා උත්තරේ දාන්න බලන්න. ජලය ග්‍රෑම් 9ක ඇතුළත් වන හයිඩ්‍රජන් පරමාණු ගණන. ජලය ග්‍රෑම් 9ක ඇතුළත් වන හයිඩ්‍රජන් පරමාණු ගණන. දාන්න බලන්න උත්තරය. හදලා ඔයගොල්ලෝ උත්තරේ එනවා අපි බලමු. ඔක තමයි ප්‍රශ්න. ඔන්න ඔක තමයි උපරිමයේ ඔය මේ කොටසෙන් විභාගයට එන්න පුළුවන් උපරිමයේ ඔච්චරයි. ඔයිට එහාට එන්නේ නැහැ. හරිද? අපි ගැනීම කතා කරනෝනේ උපරිමයක්. ඇති දෙයක් නැහැ. හැබැයි මේක නම් දරුවෝ මෙහෙම එකක් තියෙනවා. අනිවාර්යෙන් විභාගයට මේ කොටස එනවාමයි. ඔයගොල්ලෝ බලන්න පේපර් අරගෙන නාපු තැනක් නැහැ. එක්ක බහුවර්ණවල, එහෙම නැත්නම් ව්‍යුහගත රචනාවල, එහෙම නැත්නම් රචනාවල. ගොඩක් අය අපහසුතාවයටපත් වෙන්නේ ව්‍යුහගත රචනාවල. හරිද? මොකද කරන්නම වෙනෝනේ. අතාරින්න බෑ. බහුවර්ණ නම් අපිට හිත හදාගන්න පුළුවන් ලකුණයි කියලා. හැබැයි මේ ලකුණ සෑහෙන්න වටිනවා ඒක මතක තියාගන්න. හරිද? හැබැයි ව්‍යුහගත රචනාවන් ලකුණු 3ක් 4ක් සමහර වෙලාවට මුළු ප්‍රශ්නෙම වරදින්න පුළුවන්. රසායන විද්‍යාව පැත්තෙන් ආවොත් කරන්නත් වෙනවා ඒක. ගොඩක් වෙලාවට. අනිත් කොටස් ලේසි වේවත් එක්ක එන්නේ. ඒක නිසා ඔයගොල්ලෝට කරන්නත් වෙනවා. හරි? ඔය මේ රචනා ප්‍රශ්න ආවා. විවගත රචනාවත් කොහොමද කරන්න වෙනවනේ. ඒක එතකොට ලොකු පාඩුවක් ඒක. නිසා මේවා හරි ලේසි. මේකේ ඇති දෙයක් ඇත්තෙම නැහැ. හරිද? ඒක මතක තියාගන්න. මේවා හිතන්න දේවල් නැහැ. හරි. අපි බලමු උත්තර තව එනවා. ඒක උත්තර එනවා අපි බලමු. හරි. දැන් ඕගොල්ලෝ මෙන්න මෙතනින් තමයි යන්නේ. දැන් මං කියවනේ ප්‍රශ්නේ අහලා තියෙන තැනින් කියලා. අහලා තියෙන්නේ මෙන්න මෙතන පරමාණු හෝ අණු සංඛ්‍යාව. අහලා තියෙන්නේ පරමාණු ගණනක් ගැන. ජලය ග්‍රෑම් 9ක ඇතුළත් වන හයිඩ්‍රජන් පරමාණු ගණන. හරි මම ලියනවා එහෙම. දැන් මම ඔයගොල්ලන්ට මෙතන හදාගන්න කිව්වා. ඒක හදාගත්තේ නැත්නම් වැරදි. හරිද? මෙතන ජලය ග්‍රෑම් 18 කියලා හදාගන්න කිව්වා. මම මෙන්න මෙහෙම ලියනවා. සම්බන්ධය ලියනවා ඉස්සෙල්ලා. මෙන්න සම්බන්ධ මේකනේ සම්බන්ධය. මං කිව්වේ මේ ගානේ දීලා තියෙන දේ කියවලා ඒ දීලා තියෙන දේයින් සම්බන්ධෙට යන්න ඕන. ඒ සම්බන්ධෙත් එක්ක යන්න ඕන. එහෙම නැති වුණොත් වැරදි. හරි. බලා ගන්න දරුවෝ. මම මේකේ මේ ස්ක්‍රීන් ෂෙයා අයින් කරලා ඔයගොල්ලෝට බෝඩ් එක පේන්න හදන්න කරන්න. හරි. මම ලියන මෙහෙම. මම ලියලා හදන්නේ ඔයගොල්ලන්ට මේ වගේ ගණන් වාක්‍ය ලියලා හදන්නවා. මම මෙන්න මෙහෙම ලියනවා. ඉස්සෙල්ලාම ලියනවා සම්බන්ධය. මේ ඉස්සෙල්ලාම සම්බන්ධ ලියන්නේ. හරිද? පරමාණු අණු ඒවා දීලා තියෙනවා. ස්කන්ධය දීලා තියෙනවා මූල ගානට. දැන් මෙතන අහන්නේ ස්කන්ධයයි සංඛ්‍යාවයි අතරනේ. ප්‍රශ්නේ කියන්නේ ස්කන්ධයක් දීලා සංඛ්‍යාවක් අහන්න. එහෙම නේ තියෙන්නේ. බලන්න ප්‍රශ්නේ මම කියන එක හරිද කියලා.
ස්කන්ධයේ විදිහට දේවල් තියෙනවා 9. ග්‍රෑම් 9. ග්‍රෑම් 9ක තියෙන පරමාණු ගණන. අහන්න. දැන් ඕගොල්ලන්ට කියන මෙහෙම. දීලා තියෙනවා මම මේ කියන්නේ ගණන් මේ ගණන් ක්‍රමයේ හැටි. මේ ගණන් වල පොදු ක්‍රමය පොදු සිද්ධාන්තය මේ කියන්නේ. ඔයගොල්ලන්ට දීලා තියෙනවා මෙහෙම. අඹ ගෙඩි 20ක මිල රුපියල් 100යි. අඹ ගෙඩි 50ක මිල සොයන්න. ඔන්න ඕක තමයි මෙතන සිද්ධාන්තය. අනුපාත. අනුපාත කියන සිද්ධාන්තයත් එක්ක තමයි මේ ඔය ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. බහුතරයක් හැදලා තියෙන්නේ එහෙම. හරි. මම ලියනවා මම දන්න දේ ඉස්සෙල්ලා. මම ලියනවා ජලය මෙන්න මෙහෙම පටන් ගන්නවා. H2O ග්‍රෑම් 18ක. මේක අණුවක් නේ ජලය කියන්නේ අණුවක්. එහෙනම් මට ලියන්න පුළුවන් ජලය ග්‍රෑම් 18ක ඇති ජල අණු ගණන. ජල අණු ගණන. මම දන්න දේ ලියාගත්තා. ජලය ග්‍රෑම් 18ක තියෙන ජල අණු ගණන 6.0.222 වැඩි කිරීම 10 ඒක පැහැදිලිද ඕගොල්ලොන්ට? ඒක පැහැදිලිද? ඔන්න මම දන්න දේ ලියාගත්තා. මේක තමයි දන්න දේ. දන්න මම මේ තියරිය දන්න. මම ඒක එකවර ත්‍රිකෝණේ පාඩම් කරගත්තා. ඒ ත්‍රිකෝණේ දන්නම නම් ඕන ගානක් හදන්න පුළුවන්. මෙන්න සම්බන්ධය. ජලය ග්‍රෑම් 18ක තියෙන ජල අණු 6.0.222 වැඩි කිරීම 10 හැබැයි ගානේ අහන්නේ ජල අණු ගැන නෙවෙයි. ඔන්න ඔතන ඕගොල්ලන්ට වරදී. ගාන හොඳට කියවලා බලන්න ගානේ අහන්නේ හයිඩ්‍රජන් පරමාණු ගණන. හයිඩ්‍රජන් පරමාණු ගණන. ජලාණු ගණන ගැන නෙවෙයි අහන්නේ. හැබැයි මට පේන මෙන්න මේ ජලාණුවේ සූත්‍රය. ජලාණුවේ සූත්‍රය දැක්ක ගමන් මට පේන එක ජලාණුවක හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. මේ පේනවා. එක ජලාණුවක H2O එක ජලාණුවක හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් මට ලියන්න පුළුවන් ජලය ග්‍රෑම් 18ක ඇති හයිඩ්‍රජන් පරමාණු ගණන. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මේක වැඩි වෙන්න ඕන දෙකෙන් මේ 6.0.222 වැඩි කිරීම 10 23 වැඩි කිරීම 2. ඇයි? එක ජලාණුවක දෙන්නෙක් ඉන්නෝනේ. එහෙනම් මේ වගේව 18ක හොයන්න ඒක දෙකෙන් ගුණ වෙන්න ඕන. නේ? පැහැදිලි නේ ඔයගොල්ලන්ට? ඔන්න ඔතන තමයි ඔයගොල්ලෝ මම එකයි මේක තමයි උපරිමය කියලා ඉන්නේ. ජලය ග්‍රෑම් 18ක ඇති ජලාණු ගන්න මෙච්චරයි. එහෙනම් ග්‍රෑම් 18ක තියෙන හයිඩ්‍රජන් පරමාණු ගන්න ඒ වගේ දෙගුණයක්. හැබැයි අහලා තියෙන්නේ ග්‍රෑම් 9කනේ. එහෙනම් මම හොයා ගන්නවා කලින් අර මං අඹ ගෙඩි 100ක් දුන්නොත් රුපියල් අඹ ගෙඩි 20ක් දුන්නොත් රුපියල් 100යි කියලා. 50ක මිල හොයන්න කලින් එකක මිල හොයාගන්න එපා. එහෙනම් මම ලියනවා මේ ජලය ග්‍රෑම් 18ක ඇති ග්‍රෑම් 18ක නෙමෙයි ග්‍රෑම් 1ක ඇති හයිඩ්‍රජන් පරමාණු ගණන 6.0.222 වැඩි කිරීම 10 23 වැඩි කිරීම 2 බෙදුවා 18. එකක හොයන්න 18න් බෙදනවා. අහලා තියෙන්නේ 9ක. එහෙනම් මොකද කරන්නේ? ජලය ග්‍රෑම් 9ක ඇති හයිඩ්‍රජන් පරමාණු ගණන හොයන්න 6.0.222 වැඩි කිරීම 10 23 වැඩි කිරීම 2 බෙදලා 18න් වැඩි කරනවා 9. හරිනේ? 9 වරක් 1යි 9 වරක් 2යි දෙකට දෙක කැපුණා උත්තරේ 6.0.222 වැඩි කිරීම 10 23. 6.0.222 වැඩි කිරීම 10 23. හදාගන්න හරියට පැහැදිලිව එක්කෙනෙක් උත්තරේ දාලා තියෙනවා අනිත් අය දාපුව වැරදි. හරියට තේරුම් ගත්තොත් ඔයගොල්ලන්ට ඕන ප්‍රශ්නයක් හදන්න පුළුවන් ඔය කොටසේ.
හරිද? හරියට තේරුම් ගන්න ඕන. ඊළඟට මේක භාවිතා කරන්න ඕන. මොකද දවස් 2ක් 3ක් යනකොට අපිට පුළුවන් ගැටලුවක් නැහැ වගේ හිතෙනවා. සතියක් දෙකක් යනකොට හිතා ගන්න බැරි වෙනවා. මේක හැමතිස්සෙම අපි භාවිතා කරන්න ඕන. භාවිතා කරනවා නම් ඕගොල්ලන්ට මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි. හරි? අමාරු දෙයක් නෙවෙයි. ඒක මතක තියාගන්න. ඇති දෙයක් නැහැ. සරලයි. අර සම්බන්ධය අර මම ඇඳපු ත්‍රිකෝණයේ සම්බන්ධතාවය තමයි වැදගත්. හරි. අපි යමු ඊළඟ කොටසට. B කොටස ඒක නමේ B කොටස. සිංක් කොපර් ලෝහ කැබලි දෙකක් එකිනෙක ස්පර්ශ නොවන පරිදි තනුක සල්ෆියුරික් අම්ලය අඩංගු බීකරයක ගිල්වා ලෝහ කැබලි එකිනෙක කෙළවරට කුඩා ටෝච් බල්බයක් සම්බන්ධ කළ විට බල්බය යන්තමින් දැල්වී ටික වේලාවකට පසුව නිවී යයි. මෙහි දක්වා ඇත්තේ සිසුවෙකු සිදු කළ පරීක්ෂණය සටහන් පොතක ලියා ඇති ආකාරයයි. දැන් මේ තියෙන සරල වෝල්ටීය කෝෂය. නැත්නම් සරල කෝෂයක් හදලා ළමයේ බීකරයක් අරගෙන ඒ බීකරයට තනුක සල්ෆියුරික් අම්ලය දාලා ඒකේ ගිල්ලනවා කොපර් තහඩුවකුයි සිංක් තහඩුවකුයි ගෑවෙන්නේ නැති වෙන්නේ. එතකොට ලැබෙන්නේ අපිට සරල වෝල්ටීය කෝෂය. එහෙම නැත්නම් අපි කියන්නේ සරල කෝෂය. හරිද? සරල කෝෂය. එතකොට අපි ඒක පොඩ්ඩක් ඇඳලා පැහැදිලි කරගමු. එතකොට ඕගොල්ලොන්ට මේකේ තියෙන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න පුළුවන්. මෙයා බීකරයක් අරගෙන තියෙනවා. ඒ බීකරේ එකිනෙක ස්පර්ශ නොවන ලෙස මේ විදිහට ගිල්ලලා තියෙනවා කොපර් තහඩුවකුයි සිංක් තහඩුවකුයි. මේ බීකරේ ඇතුලේ තියෙන්නේ තනුක H2SO4 අම්ලය. තනුක සල්ෆියුරික් අම්ලය. ඊට පස්සේ මෙයා මෙන්න මේ දෙකලවරට ටෝච් බල්බ් එකක් සම්බන්ධ කරලා තියෙන එක යන්තමින් දැල්විලා නිවිලා ගිහිල්ලා තියෙනවා. ටෝච් බල්බ් එකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒක යන්තමින් දැල්විලා නිවිලා ගිහිල්ලා තියෙනවා. හරිද? ඔකනේ මේකේ සිදුවීම. හරි. අපි බලමු මෙතන විදුලිය නිපද වෙන හැටි. එක බලන්න නම් අපි ඉස්සෙල්ලා සක්‍රියතා ශ්‍රේණිය පැත්තකින් ලියා ගන්න ඕන. බලන්න සක්‍රියතා ශ්‍රේණිය අපිට කොච්චර වැදගත්ද කියලා. සක්‍රියතා ශ්‍රේණිය අපිට මේ රසායන විද්‍යාවේ බොහෝ පාඩම් වල සිද්ධාන්තයන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මේවා කටපාඩම් කරලා තියාගන්න. සක්‍රියතා ශ්‍රේණිය වෙන්නේ පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්, යකඩ, ටින්, ලෙඩ්, ඊළඟට හයිඩ්‍රජන්. ඊළඟට කොපර්, රසදිය, රිදී, ප්ලැටිනම්, රත්තරන්. ඔන්න සක්‍රියතා ශ්‍රේණිය. මේ සක්‍රියතා ශ්‍රේණියේ තියෙන ලෝහ දෙකක් තමයි මෙතන ඉන්නේ. මෙන්න සිංක්. මම කොටු කරා නේද? මෙන්න කොපර් කොටු කරා. අපිට පේනවා සිංක් ඉන්නේ උඩින්. එනම් ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි සිංක්. පල්ලෙහායින් ඉන්නේ කොපර්. එනම් එයා ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි සිංක්ට වඩා. මෙතන මේ ලෝහයක් මේකත් ලෝහයක්. මෙයා ගිල්ලලා තියෙනවා සල්ෆියුරික් අම්ලේ. මෙයා ගිල්ලලා තියෙනවා සල්ෆියුරික් අම්ලේ. අපි ඉගෙනගෙන තියෙනවා එහෙම ලෝහ දෙකක් ගිල්ලුවොත් ඉස්සෙල්ලා ප්‍රතික්‍රියා කරන්නේ සක්‍රියතාව වැඩි ලෝහය. එහෙනම් සිංක් සල්ෆියුරික් අම්ලය තුල ගිල්ලුව ගමන් මෙයා සිංක් ධන ආයන බවට පත් වෙනවා. සිංක් පරමාණු සිංක් ධන දෙක ආයන බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. මෙන්න මේ සිංක් තහඩුව දිය වෙන්න ගන්නවා. හරිද? මේ ලෝහ දෙකෙන් ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි කොපර් නෙවෙයි සිංක්. එතකොට සිංක් මේ අම්ලය තුල ගිල්ලුවම මේ දෙනෙකට ගාවලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. මෙතනින් ගෑවිලා නැති වුණාට මෙහින් ගාවලා තියෙන්නේ. එතකොට මතක තියාගන්න හැමතිස්සෙම පළමුව ප්‍රතික්‍රියා කරන්නේ සක්‍රියතාව වැඩි කියලා. ඒ ඔළුවට දාගන්න. ඔය උගන්වන්නේ හරියටම අර මෙහෙම ඉගෙන කියලා දෙන්නේ නැහැ. නමුත් අපි මේක ටිකක් කරනකොට අර අපි කියනෝනේ අර වටපිටාව පිළිබඳ දැනුම. අපි මොනවා හරි දෙයක් කරනකොට අපිට උගන්වන්නේ නැහැ. අපි ඉගෙන ගන්නවා. හරිද? අපි මොනවා හරි අන්න ඒක තමයි හදා ගන්න ඕන ඔයගොල්ලෝ. අපි මොනවා හරි දෙයක් විද්‍යාවේ ඒක ගොඩාක් වෙලා ගොඩක් අයට නෑ විද්‍යාවේදී. හරි විද්‍යාවේදී ඒක ලැබෙන්නේ නැහැ.
එතකොට ඕගොල්ලෝ හිතන ඒකක් කියලා දෙන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. අපි එහෙම කියලා දෙන්න ගියොත් එම අපිට මේ එක පාඩමක් ඉවර කරගන්න බෑ. අපි එදිනදා ජීවිතේදී එහෙම කියලා දෙන්නේ නැහැ. අපි අත්දැකීම් වලින් ඉගෙන ගන්න. ඒත් අපි දැනගන්න ඕනේ මේ දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙම සම්බන්ධ වෙලා තියෙනකොට ඉස්සෙල්ල ප්‍රතික්‍රියා කරන්නේ සක්‍රියතාව වැඩි. ඒක නිසා මෙන්න මේ සිංක් ලෝහය දිය වෙනවා. මේකේ මතු පිට තියෙන ලෝහ පරමාණු දිය වෙනවා. දිය වෙලා හැදෙන ධන අයන. සිංක් ධන දෙකයින් හැදෙන. ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. හරිද? ඒ පිට වෙන ඉලෙක්ට්‍රෝන. එතකොට මෙතන ඔන්න නිරීක්ෂණයක් අපිට ලැබෙනවා. සිංක් තහඩුව දිය වීම. සිංක් තහඩුව දිය වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහෙම. මෙතන ඉලෙක්ට්‍රෝන නිපද වෙනවනේ. ඉලෙක්ට්‍රෝන නිපද වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මේ විදියට එතන ඉන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අන්න ඒකත් මතක තියාගන්න. ඔන්න දෙවෙනි කතාව එක. ඒකත් කියලා දෙන්නේ නැහැ හරියට. මෙතන හැදුනා නම් ඉලෙක්ට්‍රෝන මෙතන කම්බියක් එක්ක තව කොහෙට හරි සම්බන්ධ නම් මේ ඉලෙක්ට්‍රෝන මෙතන ඉන්නේ නැහැ. එයා යනවා අනිත් පැත්තට. හැම තිස්සෙම මේක වෙනවා. මෙතන හැදෙන ඉලෙක්ට්‍රෝන ටික මෙතෙන්ට යනවා. හරිද? එහෙනම් ඔන්න සිංක් පරමාණු දිය වුණා. සිංක් ධන දෙක අයන බවට පත් වෙලා ද්‍රාවණයට ආවා. ඉලෙක්ට්‍රෝන ටික මෙතන ඉඳලා මෙතෙන්ට ගියා. යන්නේ කොහෙද? සිංක් වල ඉඳලා කොපර් වලට. අපි දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා ඉලෙක්ට්‍රෝන යම් සන්නායකයක් කරහා ගලනවා නම් එක තැනක ඉඳලා තවත් තැනකට ඊට විරුද්ධ දිශාවට විදුලි ධාරාව ගලා යනවා කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මේ පැත්තට නම් මෙන්න ඊ අකුරු දාන්නවා මෙහෙම. ඉලෙක්ට්‍රෝන ගලා යන්නේ සිංක් තහඩුවේ ඉඳලා කොපර් තහඩුවට නම් මතක තියාගන්න ධාරාව ගලා යනවා ඊට විරුද්ධ පැත්තට. ධාරාව. එහෙනම් ධාරාව ගලාගෙන යන්නේ කොපර් තහඩුවේ සිට සිංක් තහඩුවට. අපි ඉගෙනගෙන තියෙන කෝෂයක ධාරාව ගලන්නේ හැමතිස්සෙම ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට බව. සම්මත ධාරාවේ දිශාව ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රය. එහෙනම් මෙන්න ධනාග්‍රය. මෙන්න ඍණාග්‍රය. අපි ඒක තීරණය කරන්නේ මෙහෙම. ඉලෙක්ට්‍රෝන යන්නේ මෙහෙට එහෙනම් ධාරාව මෙහෙට. ධාරාවෙට යනවා නම් ධනාග්‍රය සිංක් තහඩුව මේ කොපර් තහඩුව ඍණාග්‍රය සිංක් තහඩුව. පැහැදිලි වෙන්නේ නැති ඔයගොල්ලෝ. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන අපි පොඩි දෙයක් කතා කරනවා. මෙතන සිංක් වලින් මේ සිංක් තහඩුව අසලදී මේ සිංක් පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මේකට නමක් කියනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනව නම් කියන නම තමයි ඔක්සිකරණය. ඔක්සිකරණය. ඒක ගොඩක් වැදගත්. ඔක්සිකරණය පරමාණුවකින් අණුවකින් අයනයකින් ඉලෙක්ට්‍රෝන පිටවීම අපි හඳුන්වන නම තමයි ඔක්සිකරණය. පරමාණුවක් අණුවක් අයනයක් ඉලෙක්ට්‍රෝන පිට කිරීම හඳුන්වන්නේ ඔක්සිකරණය කියලා. එහෙනම් මම මෙතන කියන මේකට ඔක්සිකරණය කියලා. ඔක්සිකරණය. ඔක්සිකරණය සිද්ධ වෙන්නේ කොතනද? අන්න එතෙන්ට කියන නම තමයි ඇනෝඩය. ඇනෝඩය. ඔක්සිකරණය කොහේ හරි තැනක සිද්ධ වෙනවාද? එතෙන්ට කියන්නේ ඇනෝඩය කියලා. ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය. මේ ඉලෙක්ට්‍රෝඩය කියන්නේ මේ යම් ද්‍රාවණයකට ද්‍රවයකට විදුලිය සපයන තහඩුවකට. විදුලිය සපයන තහඩුවලට. අපි කියන්නේ ඉලෙක්ට්‍රෝඩ කියලා. එහෙනම් ඕගොල්ලෝගෙන් අහන්න පුළුවන් මෙතන ඇනෝඩය ලෙස ක්‍රියා කරන ඉලෙක්ට්‍රෝඩය කොහොමද? ඇනෝඩය කියන්නේ ඔක්සිකරණය සිද්ධ වෙන තැන. එහෙනම් මෙන්න සිංක්. ඔක්සිකරණය කියන්නේ මොකද්ද? පරමාණුවකින් එහෙම නැත්නම් අණුවකින් එහෙම නැත්නම් අයනයකින් ඉලෙක්ට්‍රෝන පිට කිරීම. ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා නම් ඒක ඔක්සිකරණය. මේ ප්‍රතික්‍රියාවට අපි කියන්නේ ඇනෝඩ ප්‍රතික්‍රියාව. මතක තියාගන්න. විභාගෙට එන්නේ එහෙම ඇනෝඩ ප්‍රතික්‍රියාව කියන්නේ. නැත්නම් කියන ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න. මෙම සරල කෝෂයේ ඔක්සිකරණ අර්ධ මහා ලොකු දෙයක් නෑ මේ තියෙන්නේ. හරිද? ඕගොල්ලෝ ඔය වචන වලට බය වෙනවා දැක්ක ගමන්. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න, කැතෝඩ ප්‍රතික්‍රියාව ලියන්න, ඇනෝඩ ප්‍රතික්‍රියාව ලියන්න. ඔක්සිකරණය සිද්ධ වන්නේ කුමන අග්‍රයේද? ධාරාවේ දිශාව කුමක්ද? ඉලෙක්ට්‍රෝන වල දිශාව කුමක්ද? ධනාග්‍රය ඍණාග්‍රය කුමක්ද? ඔය අහුවන් ටිකක් අපිට පටලැවෙනවා. පටලැවෙන්නේ හරියට මේක තියරිය ඉගෙනගෙන තියෙනවා නම්. භාගෙට තියරි ඉගෙනගෙන තියෙනවා නම් නිකන් අර එහෙම් මෙහෙම් ගහලා දාලා තිබුණා නම් වැඩි අවුල් වෙනවා. එහෙම නැතුව හරියට ඉගෙනගෙන තියනවා ඇති දෙයක් නෑ. හරියට ඉගෙනගෙනත් හැබැයි සමහර දරුවන්ට එකපාරට යන්නේ නෑ ඔළුවට. දැන් මම ඒක ඒ වැඩේ නිසා තමයි මේක කරන්නේ.
හරිද? ඕගොල්ලන්ට මේ කෝෂයම මම ඊට කලින් දවස් දෙක තුනකට කලින් කියන්නේ පේපර් දෙක තුනක උගන්වලා ඇති. මම ඕගොල්ලන්ට ඒක කිව්වත් එක්ක. මම ඕගොල්ලන්ට කිව්වා අපි මේ කාල සීමාව ඇතුලේ ප්‍රශ්න පත්‍ර 15ක් 20ක් කරනවා. ඒ ප්‍රශ්න පත්‍ර 15 20 දී ඕගොල්ලන්ට මේ වැදගත් විෂය කරුණු එකම දේ 5 පාරක් නෙවෙයි 10 පාරක් විතර ඉගෙන ගන්න ලැබෙනවා. ඒක වෙනවා අනිවාර්යයෙන්. ඉදිරියටත් මේක ලැබේ. හරිද? බලන්න මම කියන්නේ බොරුද කියලා මොකද අපි කියන්නේ අත්දැකීම් වලින්. මේවා අවුරුදු ගාණක් කළා මේ ප්‍රශ්න අපි දන්නවා විභාගෙටත් එන්න. ඒකත් මතක තියාගන්න. විභාගෙටත් එන්න. මේක වෙන්නත් පුළුවන්. සමහරවිට ඇනෝඩ ප්‍රතික්‍රියා වෙන කැතෝඩ ප්‍රතික්‍රියා වෙන ඔක්සිජන් ප්‍රතික්‍රියා අර්ධ ප්‍රතික්‍රියා ඔසියාරණ අර්ධ ප්‍රතික්‍රියා ධාරාවේ දිශා මොකද සම්පූර්ණ ප්‍රශ්නයක් හදන්න පුළුවන් මොකද. හරි මේකත් එක්ක සම්බන්ධ කරලා හොඳ ප්‍රශ්නයක් හදන්න පුළුවන්. මේකේ දැක්කම තියෙන නිරීක්ෂණ. ඔන්න ඒක නිරීක්ෂණයක් දැන් අපි දන්නවා සිංක්තාඩුව දියවීම. හරි සිංක්තාඩුව දියවීම. බල්බය දැල්වීම. ඔන්න නිරීක්ෂණ දෙකක්. ඇයි ධාරාවක් යනවනේ. ධාරාවක් යනවා නම් බල්බය දැල්වෙනවා. නිරීක්ෂණය. හරි. දැන් ඔන්න අපි යන් ආපහු මෙතෙන්ට. දැන් ඔන්න මෙතනින් ඉලෙක්ට්‍රෝන පිට වුණානේ. ඒ පිට වෙච්ච ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම ගියා මෙතෙන්ට. දැන් ඉන්නේ ඉලෙක්ට්‍රෝන මෙතන. කොපර් තාඩුව අසල. මේ ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. හොඳට මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන පිට වෙනවා නම් ගන්න කෙනෙකුත් ඉන්නවා. දැන් මෙයාට ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව තිබුණට ගන්න කෙනෙක් නැත්තම් ඉලෙක්ට්‍රෝන පිට කරන්න බෑ. අපි ඔය යකඩ මල බැඳීමේදී ඔය වැඩේ කරනවා. යකඩ ආසයි ඉලෙක්ට්‍රෝන පිට කරන්න. පිට කළා ධන අයන හදන්න. මල කඩ බවට පත් වෙන්න. නමුත් ගන්න කෙනෙක් නැත්තම් පිට කරන්න බෑ. අපි ගොඩක් වෙලාවට මල බැඳීමෙන් ආරක්ෂා කරන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනෝ ඒව ගන්න බැරි වෙන්නේ ඒව වහනවා අපි. තින්ත ගානවා, භූමි තෙල් වල දානවා, ග්‍රීස් වල දානවා. නේ විවිධ විදියට අපි කරන්නේ ජලයයි ඔක්සිජන්. මොකද ඉලෙක්ට්‍රෝන ගන්න ජලයයි ඔක්සිජන්. එක ගැටීම් වලක්. මෙතන ඉලෙක්ට්‍රෝන ගන්නේ මේ කොපර් තහඩුව අසලට එන මේ ද්‍රාවණයේ තියෙන අයන වර්ගය. එහෙනම් කවුද අයන වර්ග? අපි බලන්න ඕන ද්‍රාවණයේ තියෙන අයන වර්ග. මේ සල්ෆියුරික් මේ ද්‍රාවණය ඇතුලේ තියෙන හයිඩ්‍රජන් ධන අයනයි SO4 ඍණ දෙක අයනයි විදියට. දැන් මේක තනුක සල්ෆියුරික්. තනුක කියන්නේ මේකේ ජලයක් තියෙනවා. ජලයේ තියෙන හයිඩ්‍රජන් ධන අයනයි OH ඍණ අයනයි. මේ ඉලෙක්ට්‍රෝන ගන්න එන්නේ මේ ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රජන් ධන අයන. හයිඩ්‍රජන් ධන අයන මෙන්න මෙතෙන්ට එනවා. හරිද? මේ කොපර් තහඩුව අසලට එනවා. ඇවිල්ලා හයිඩ්‍රජන් ධන අයන දෙකක් ගන්න ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන ඉවර වෙලා හැදෙන H2 කියන්නේ හයිඩ්‍රජන් වායුව. මෙන්න මෙතනින් බුබුලු හැදෙනවා. මේක අසල බුබුලු හැදලා මෙතනින් වායුවක් පිට වෙනවා. පිට වෙන්නේ හයිඩ්‍රජන්. අපි දන්නේ නැහැ හයිඩ්‍රජන්ද කියලා. මෙතනින් වායු බුබුලු පිට වෙනවා. මෙන්න මෙයා තමයි මේ වැඩේ කරන්නේ. හයිඩ්‍රජන් මේ ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රජන් ධන අයන. හයිඩ්‍රජන් ධන අයන ඉලෙක්ට්‍රෝන අරගෙන ඉවරලා හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා. කිසියම් පරමාණුවක් අණුවක් අයනයක්. දැන් මෙතන නම් අයනයක්. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නේ නම් අපි ඒකට කිව්ව නම තමයි ඔක්සිහරණය. මේවා කටපාඩම් වෙලා තියෙන්න ඕන. කිසියම් පරමාණුවක් අණුවක් අයනයක් ඉලෙක්ට්‍රෝන පිට කරයි නම් ඔක්සිකරණය. ගන්නව නම් මේ පැත්තේ ලියන්න. එයා ගාව ලියන්න. පිට ගන්නව නම් ඊතනෙන් අනිත් පැත්තේ ලියන්න. මතක තියාගන්න. පරමාණු අතර පරමාණුවක්. මෙතන අණුවක්. අයනයක්. ඒකයි මම කිව්වේ තුනක් තියෙනවා. පරමාණුවක් අණුවක් හෝ අයනයක්. ඉලෙක්ට්‍රෝන පිට කරයි නම් ඔක්සිකරණය. පරමාණුවක් අණුවක් හෝ අයනයක් ඉලෙක්ට්‍රෝන ලබා ගනී නම් ඔක්සිහරණය. ඔක්සිහරණය සිද්ධ වෙන ස්ථානය ඉලෙක්ට්‍රෝඩය අපි හඳුන්වන්නේ කැතෝඩය. හරිද? කැතෝඩය කියලා හඳුන්වන්නේ. එහෙනම් මෙන්න කැතෝඩය. කැතෝඩය කියන්නේ කොපර් තහඩුව. ඇනෝඩය කියන්නේ සිංක් තහඩුව. හරි. ඔන්න ඔහොමයි මේ කෝෂයේ ක්‍රියාකාරීත්වය. මේක කෝෂය විදුලිය නිපදවන ඇටෝමක්. අපි කියන්නේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරන ඇටෝමක් මේක. මේක කෝෂය. මේ කෝෂයෙන් විදුලිය නිපදවන්නේ ඔන්න ඔය විදියට. මේ කෝෂය භාවිතයේදී නිරීක්ෂණ තුනක් අපිට ලැබෙනවා. සිංක් තහඩුව දිය වෙනවා, කොපර් තහඩුව අසලින් වායු බූලු පිට වෙනවා, බල්බය දැල්වෙනවා. මම කියවා මේකට කියන නම. මේකට කියන්නේ කැතෝඩ ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් කැතෝඩ ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් කියනවා ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව.
මේකට කියන්නේ ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩ. එහෙම නැත්නම් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. හරි. ඔක තමයි කෝෂයේ සම්පූර්ණ කියන්නේ. පොඩ්ඩක් මේකේ සටහනක් දාගන්න. ඔයගොල්ලන්ට මේක වටිනවා. හරිද? ඒක නිසා මේ විදිහටම පොඩි සටහනක් දාගන්න. ඊට පස්සේ අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. ඔයගොල්ලන්ට දැන් තනියම ප්‍රශ්න ටිකට උත්තර ලියන්න පුළුවන්. මේක සටහනක් දාගෙන පොඩ්ඩක් ප්‍රශ්න ටික බලන්න. පොඩි වෙලාවක් දෙන්න සටහනක් දාගන්න. දැන් බලමු ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය. මෙම පරීක්ෂණයේදී ලබාගත හැකි නිරීක්ෂණයක් දක්වන්න. මම ඔයගොල්ලන්ට කිව්වා නිරීක්ෂණ තුනක්. පළවෙනි එක තමයි සිංක් තහඩුව දියවීම. හරිද? පළවෙනි නිරීක්ෂණය සිංක් තහඩුව දියවීම. දෙවෙනි නිරීක්ෂණය තමයි බල්බය දැල්වීම. සිංක් තහඩුව දියවීම, බල්බය දැල්වීම. තුන්වෙනි නිරීක්ෂණය තමයි කොපර් තහඩුව අසලින් වායු බුබුලු පිටවීම. හරිද? සිංක් තහඩුව දියවීම, බල්බය දැල්වීම, කොපර් තහඩුව අසලින් වායු බුබුලු පිටවීම. දැන් මෙතනින් හයිඩ්‍රජන් පිට වෙනවා කියලා හොයාගන්නේ මේ පිට වෙන වායුව එකතු කරනවා. එකතු කරලා ඉවර වෙලා දැල් වෙන පුලිඟු කීරක් අල්ලනවා නලයේ කෙළවරට. එවිට පොප් කියන ශබ්දයෙන් දැවෙනවා. ඒ අනුව තමයි අපි හයිඩ්‍රජන් කියලා මේක හඳුනගන්නේ. හරිද? එහෙමයි. ඊළඟ මේව පරීක්ෂණයේ දල ඇටෝමක් අදින්න එක මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඇටෝම්. හරිද? ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙට යමු. දැන් මම මේකේ මේ ප්‍රශ්නේ පොඩි ගුණාට මේ තියෙන තියරිය ගොඩක් වටිනවා. හරිද? මේ තියෙන්නේ කෝෂයක ක්‍රියාව. ඕනම කෝෂයක ඔය වගේ ක්‍රියාවක් සිද්ධ වෙනවා. මොකද ඔක්සිකරණයක්, ඔක්සිහරණයක් කියන දෙක සිද්ධ වෙනවා කෝෂයක. ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන. දැන් මේ ඔක්සිකරණය කියන්නේ වෙන කොහෙදී හරි යමුණත් ඕකම තමයි. හරිද? යකඩ මල බැඳීමේදී ඔක්සිකරණය කියන්නේ අමුතු කියන්නේ ඕකම තමයි. ඔක්සිකරණය කියන වචනේ තේරුම ඔය තියෙන්නේ. ඔක්සිකරණය කියන්නේ පරමාණුවකින්, අණුවකින්, අයනයකින් ඉලෙක්ට්‍රෝන පිට කිරීම. ඔක්සිහරණය කියන්නේ පරමාණුවක්, අණුවක්, අයනයක් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. මතක තියාගන්න. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒවා නිශ්චිත තියරියක්. හරිද? ඒක සිද්ධාන්තයක්. එතකොට ඒවා වෙන කොහේදී හරි යෙදුනත් දැන් ලෝහ විකාදනයේදී ඔක්සිකරණය ඒත් ඕකම තමයි. ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඔක්සිහරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්නවට. ඕක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා හරියට අල්ලගන්න ඒවා. හරි. ඊළඟට අපි යම් කිසි පරමාණුවකින් අල්කයන්නක් තියෙන ලෙස හඳුන්වලා ඉලෙක්ට්‍රෝන ලබාගෙන උඩ ඉස්සරහකට එන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් නේ. ඒ කියන හිස් තැනට එන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමක්. ඉලෙක්ට්‍රෝන පිට කිරීමක්. ඒ කියන හිස් තැනට එන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමක්. B කියන හිස් තැනට එන්නේ ඔක්සිකරණය. 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 ලෙස හඳුන්වනු ලබන අතර ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක්. C කියන හිස් තැනට එන්නේ ඔක්සිහරණය. ඔක්සිහරණය. ලෙස හඳුන්වනු ලැබේ. ලෙස හඳුන්වනු ලැබේ. ඊට පස්සේ කැතෝඩය යනු ඔක්සිහරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය වේ. ඔක්සිහරණය. ඊට පස්සේ තියෙනවා සන්ධි ඩයෝඩයක ක්‍රියාව ආදර්ශනය කිරීම. සන්ධි ඩයෝඩයක. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව කියන පාඩමේ තියෙන එක කොටසක්. හරිද? මෙතන මේ පරිපතයට කියන්නේ දරුවෝ ඍජුකාරක පරිපතයක් කියලා. මම පොඩ්ඩක් වටපිටාව කියලා පටන් ගන්න නැත්නම් ඔයගොල්ලෝ තේරෙන්නේ නැහැ. මේ තියෙන ඍජුකාරක පරිපතයක්. ඍජුකාරක පරිපතයකින් කරන්නේ ඍජුකරණය. අහගෙන ඉන්න කියන දේවල් ඕගොල්ලන්ට තේරුම් ගන්න බැරි වෙන්නේ නැහැ. හොඳට අහගෙන ඉන්න. මම ආයි සරලව කියලා දෙන්නේ. හරිද? ඍජුකරණය. ඍජුකාරක පරිපතයකින් කරන්නේ ඍජුකරණය. ඍජුකරණය කියලා කියන්නේ තියරියක්. ඍජුකරණය කියන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීම. ප්‍රත්‍යාවර්තක ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීමට තමයි කියන්නේ ඍජුකරණය කියන්නේ. හරිද?
ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියලා කියන්නේ කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් වෙනවා නම් දැන් ඔය ගෙදර කරන්ට් එක අපි කියන්නේ ගෙදරට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාව. කාලයත් සමග ධාරාවේ හෝ විභවාන්තරයේ වෙනසක් ඇති වෙනවා නම් වෙනස් වෙනවා නම් කියන්නේ විභවය ධන විභවයත් ඍණ විභවයත් අතර විචලනය වෙනවා. ධාරාවේ දිශාව වෙනස් වෙනවා. එහෙනම් අපි ඒකට කියනවා ප්‍රත්‍යාවර්තක ධාරාව. කාලයත් සමග ධාරාවේ දිශාව හෝ විභවාන්තරය වෙනස් වේ නම් ප්‍රත්‍යාවර්තක ධාරාව. හරිද? ප්‍රත්‍යාවර්තක ධාරා නිපද වෙන්නේ ඩයිනමෝ වලින්. ප්‍රත්‍යාවර්තක ධාරා ඩයිනමෝ. එකත් මතක තියාගන්න. ප්‍රත්‍යාවර්තක ධාරා දැන් අපිට ගෙදරට හම්බ වෙන කරන්ට් එක තියෙනවනේ. අපි කියන්නේ ඒකට ගෘහ විදුලිය කියලා. ගෘහ විද්‍යුත් පරිපථය. හරිද? ජව මූලික විදුලිය කියලා කියන්නේ. ඒක අපිට ලැබෙන්නේ ඩයිනමෝ වලින්. ගොඩක් වෙලාවට ජල විදුලි බලාගාරයක, තාප විදුලි බලාගාරයක, හුලම් බලාගාරයක ඩයිනමෝ කරකවල ලැබෙන්නේ. සූර්ය කෝෂ වලින් සරල ධාරා ලැබෙනවා. හැබැයි ඒවා අපි ගෙදර කරන්ට් එකත් එක්ක සම්බන්ධ පද්ධතියට දෙනවා නම් අනිවාර්යෙන් ප්‍රත්‍යාවර්තක බවට පත් කරලා දෙනවා. ඒකට වෙනම තියෙනවා ඒවා සරල ධාරා ප්‍රත්‍යාවර්තක ධාරා කරන්නත් ප්‍රත්‍යාවර්තක ධාරා සරල ධාරා බවට පත් කරන්නත් උපකරණ. හරි ඒ වයින් එහෙම කරලා දෙන්නේ. නිකන් දෙන්නේ නැහැ. එහෙනම් දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියන්නේ කාලයත් එක්ක ධාරාවේ දිශාව වෙනස් වෙනවා. මේ ඊතල දෙකක් ඔය මේ බලන්න පරිපථයේ ඔය 230යි නිකන් S අකුර වගේ හැඩයක් තියෙන උපකරණයක් තියෙන. ඒ උපකරණයෙන් දෙපැත්තට ඊතල දෙකක් දාලා තියෙන්නේ. ඒකේ තේරුම තමයි එක වෙලාවකදී කම්බියේ උඩට විදුලි ධාරාව යන්නේ අනිත් වෙලාවෙදී කම්බියේ පල්ලෙහාට විදුලි ධාරාව යනවා. කියන්නේ කාලයත් එක්ක ධාරාවේ දිශාව වෙනස් වෙනවා. කාලයත් එක්ක ධාරාවේ දිශාව වෙනස් වෙනවා නම් ප්‍රත්‍යාවර්තක. දැන් මේකෙන් ලැබෙන්නේ සරල ධාරාවක්. ඔයගොල්ලෝ මේ හැමතිස්සෙම ඉලෙක්ට්‍රෝන යන්නේ ඍණයේ ඉඳලා දාන්න. කාලයත් එක්ක ධාරාවේ දිශාව වෙනස් වෙන්නේ නැත්නම් අපි කියන එකට සරල ධාරාව. දැන් මෙතන කරන්නේ මේ වගේ වැඩක්. ප්‍රත්‍යාවර්තක ධාරාව සරල ධාරාවක් බවට පත් කිරීම. මේකට ගන්නවා ඔයගොල්ලන්ට මේ පේනවා මෙන්න මෙතන තියෙන ඩයෝඩ 4ක පරිපථයක්. හරිද? ඩයෝඩ 4ක පරිපථයක්. මෙන්න මෙතන. මේ තියෙන්නේ ඩයෝඩ 4ක පරිපථයක්. මෙන්න මේ පරිපථයට කියන නම තමයි ඍජුකාරක සේතුව. මේ පරිපථයට කියන්නේ ඍජුකාරක සේතුව නැත්නම් කියන සේතු පරිපථයක්. හරිද? ඍජුකාරක සේතු පරිපථයක්. මෙන්න මෙතන ඔයගොල්ලන්ට තියෙන පේන තව උපකරණයක්. මේ රවුන්ඩ් කරපු. මම ඉස්සෙල්ලා කතා කරේ මෙන්න මේක. හරිද? දැන් ඔය මම 230ත් එක්ක රවුන්ඩ් කරලා තියෙන්නේ. ඒක තමයි ප්‍රත්‍යාවර්ත ධාරා ජනකය. ඩයිනමෝවක් කියලා හිතන්නකෝ. අපිට 230යි නැත්නම් ගෙදර කරන්ට් එක කියලා හිතන්නකෝ ඒත් හරි. මොකද ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවය 230යි ප්‍රත්‍යාවර්තක ධාරාව. නැත්නම් මේක ඇවිල්ලා මේ 230යි වෝල්ට් ධන විභවයක් ඍණ විභවයක් අතර වෙන දෙපැත්ත ධාරාව ගමන් කරන ධාරාවක් තමයි අපිට ලැබෙන්නේ 230යි වෝල්ට් වෝල්ටීයතාවය සහිත. ඒක ප්‍රත්‍යාවර්තක ධාරාවක්. මේ S අකුරෙන් කියන්නේ එනම් ප්‍රත්‍යාවර්තක ධාරා ජනකය. ඊට පස්සේ දෙවැනියට මම මේ රවුන්ඩ් කරපු. හරිද? දෙවැනියට මම රවුන්ඩ් කරපු. මෙන්න මේ රවුම ඔය මේ ආපහු මේ අදින් මෙන්න මේ රවුම. මේ තියෙන රවුමේ තියෙන්නේ දරුවෝ පරිණාමකය. සිංහලෙන් කියන්නේ එහෙමයි පරිණාමකය. ඒක ඇවිල්ලා අවකර පරිණාමකය. ඉංග්‍රීසියෙන් කියන්නේ ට්‍රාන්ස්ෆෝමරයක්. හරිද? සිංහලෙන් කියන්නේ පරිණාමක. ඔය දෙවැනියට මෙන්න මේක අංක 1 කියලා මම දානවා මේකේ අංක 1ට රවුන්ඩ් කරපු එක ට්‍රාන්ස්ෆෝමරය කියලා කියන්නේ. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා අවකර පරිණාමක. ඒකෙන් කරන්නේ මේ ඔයිතා වැදගත්. ඒකෙන් කරන්නේ මේ ප්‍රත්‍යාවර්තක ධාරාවේ වෝල්ටීයතාවය වැඩි අගයක ඉඳලා අඩු අගයකට හැරවීම. ඕගොල්ලන්ට පේනවා මේ පරිණාමකයට මේ ට්‍රාන්ස්ෆෝමරයට දීලා තියෙන 230යි වෝල්ට්. ඒකෙන් එළියට එන්නේ 3යි වෝල්ට්. 233ට හරවලා වැඩි වෝල්ටීයතාවයක් අඩු වෝල්ටීයතාවයකට හරවලා අපි මේ වගේ උපකරණයකට කියන්නේ අවකර පරිණාමකයක් කියලා. ඕකේ අනිත් පැත්තක් තියෙනවා. අනිත් පැත්තේදී වෙන්නේ මොකද්ද? අඩු වෝල්ටීයතාවයක් වැඩි වෝල්ටීයතාවයකට පත් කරනවා. එතකොට අපි කියනවා අධිකර පරිණාමකයක් කියලා. මේ තියෙන අවකර පරිණාමකය. මොකද ඔතන මෙහා පැත්තේ තියෙන බල්බ් එකට 230 දුන්නොත් පිච්චිලා යයි.
ඒකයි ඔය කරලා තියෙන්නේ එහෙම 230යි ප්‍රත්‍යාවර්තක ධාරාව 3 වෝල්ට් සරල ධාරාවක් බවට පත් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන අංක 2ට තියෙන්නේ මේ තියෙන්නේ ඍජුකාරක සේතුව. ඍජුකාරක සේතුව. එහෙම නැත්නම් අපි කියන ඍජුකාරක සේතු පරිපථය. මේ තමයි විදුලි ධාරාව එළියට එන තැන. දැන් මම මේ කොටස් ටික මකනවා. හරිද? මකලා මම මෙන්න මෙහෙම අඳිනවා. රවුමක්. උදේට බලාගෙන ඉන්න මේවා මෙන්න මෙහෙම රවුමක් අඳිනවා. ඊට පස්සේ මම අඳින මෙන්න මෙහෙම රවුමක්. මම මේකට අංක 1 දානවා. මේකට අංක 2 දානවා. ඔයගොල්ලෝ පුළුවන් නම් මේවා සටහන් දාගන්න කට්ටිය දාගන්න. මේ අංක 1න් කියන්නේ ප්‍රධානය. එහෙම නැත්නම් කියන ප්‍රධාන පරිපථය. අංක 1න් කියන්නේ ප්‍රධාන පරිපථය. අංක 2න් කියන්නේ ප්‍රතිදානය. එහෙම නැත්නම් කියන ප්‍රතිදාන පරිපථය. ප්‍රතිදානය එහෙම නැත්නම් ප්‍රතිදාන පරිපථය. අපි විදුලිය දෙන තැන තමයි මෙයා. අපි කරන්ට් එක දෙන්නේ ප්‍රධානයට. මෙතනින් තමයි අපි කරන්ට් එක එළියට ගන්න. හරිද? එළියට ගන්නේ ප්‍රතිදානය. දෙන්නේ ප්‍රධානයට ගන්නව ප්‍රතිදානය. දෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාව. එළියට එන්නේ සරල ධාරාව. ඒක කරන්නේ මෙන්න මේ අර කොටුවෙන් ඍජුකාරක සේතුවේ. ඒක කරන්නේ මෙන්න මෙතනින්. හරිද? මෙන්න මෙතනින් කරන්නේ. දැන් ඕගොල්ලන්ට පැහැදිලි මේ පරිපථයේ කොටස් තුන. ප්‍රධානය ඊට පස්සේ ඍජුකාරක සේතුව ඊට පස්සේ ප්‍රතිදානය. ප්‍රධානයට තමයි අපි විදුලිය දෙන්නේ. දෙන්නේ ප්‍රත්‍යාවර්තක විදුලිය. ඍජුකාරක සේතුව හරහා ගිහිල්ලා ඒක සරල ධාරාවක් බවට පත් වෙනවා. මෙතනින් ප්‍රත්‍යාවර්තක ධාරාවක් දෙනෝ මෙතනින් එළියට එන්නේ සරල ධාරාව. හරිද? මෙතෙන්දි මේක දෙපැත්තට මෙහෙටයි මෙහෙටයි. ඔයගොල්ලෝ වෙන එක වෙලාවකදී මෙහෙට විදුලිය යන්නේ අනිත් වෙලාවදී මෙහෙට විදුලිය යන්නේ. දෙපැත්තට යනවා. එක තප්පරයකදී එක වෙලාවකදී එක මොහොතකදී මේ පැත්තට කම්බි. අනිත් මොහොතේදී මේ පැත්තට. මෙතෙන්දි හැමතිස්සෙම මේ පැත්තට විතරයි. උතරින් පල්ලෙහාට. හරිද? උතරින් පල්ලෙහාට. හැමතිස්සෙම මෙහෙම ගියා උතරින් ආයෙත් එළියට ගියා. දෙපැත්තට යන්නේ ආයි මෙහෙම මෙහෙට යන්නේ නැහැ. මේක වැරදි. හරිද? එහෙම යන්නේ නැහැ. අනිත් පැත්තට යන්නේ නැහැ. ඒක අපිගේ සරල ධාරාවක්. එහෙනම් දැන් මම ඍජුකාරක සේතු පරිපථය ඇඳලා ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා මේක කොහොමද වෙන්නේ කියලා. ඒක හරියට දාගන්න මම මේකත් කියන්න ඕන ඔයගොල්ලන්ට මතක නම් මේ පරිපථය මීට කලින් පේපර් වල සෑහෙන්න අහුවෙලා ඇති. අපි කරපු ප්‍රශ්න පත්‍රවල මේ පරිපථය විශාල වාර ගණනක් ලැබිලා ඇති අපිට. ඒකේ තේරුම මොකද්ද? මේ සැරේ විභාගෙටත් සමහර විට මේ පරිපථයම එන්න පුළුවන්. මොකද ඉලෙක්ට්‍රොනික වලින් අනිවාර්යෙන් යුගගත රචනා හෝ කොටසක් එනවා. හරි. ගොඩක් ළමයි මේ ප්‍රශ්නේ බලන්නේවත් නැහැ. බලන්නේ නැත්තේ මම දන්නේ නැහැ මොන හේතුවක් නිසාද කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ නෙවෙයි නෑ. ඕගොල්ලෝ තාම දන්නේ නැහැනේ. විභාගෙට ලියපු අය මේව අතාරිනවා. අතාරලා තියෙනවා. මොකද්ද කියලා හේතුව දන්නේ නැහැ. හේතුව සමහර වෙලාවට අමාරුයි කියලා හිතන සමහරවිට දන්නේ නැතුව. මේක ඇති දෙයක් නෑ. හරිද? ඇති දෙයක් නෑ හරියට තේරුම් ගත්තා නම් වැඩේ 100% පුළුවන් වෙනවා. හරි. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. මම මේ පරිපථය ඇඳලා දැන් ඕගොල්ලන්ට මේක කියලා දෙනවා. එතකොට හොඳට බලා ගන්න. හරිද? දැන් මේ තියෙන්නේ ওই පරිපථේ. හරිද? ඔය රූපේ තියෙන පරිපථේ මේ මෙතන ඍජුකාරක සේතුවත් එක්ක කොටස තමයි මේ තියෙන්නේ. මෙන්න මේ කොටස. මේ මෙතන ට්‍රාන්ස්ෆෝමරයක් එව නැහැ. හරිද? මෙන්න මේ කොටස. මෙන්න මේ පරිපථය තමයි මගේ අතේ තියෙන්නේ. ඔන්න ඔය. මෙන්න මේ කොටස. හරි. මේ තියෙන මේ පරිපථය. ඔයගොල්ලන්ට පේනවද මේ සාමාන්‍ය මම මේ පැත්තටම තියන්න. මේ තියෙන්නේ බල්බය කියලා හිතන්න. මේක හැබැයි මේ ධාරිත්‍රකේ නැහැ. මේ තියෙන්නේ ඩයෝඩ 4. හරිද? ඔය මෙන්න මේ 4. මේකයි. ඔන්න ඔය ඩයෝඩ 4 තමයි මේ තියෙන්නේ. මෙතනින් තමයි අපි කරන්ට් එක දෙන්නේ. දෙන්නේ අර 3 වෝල්ට්. මෙතෙන්ට 3 වෝල්ට්. 3 වෝල්ට් වලින් මෙහා ටික නැහැ. හරිද? ඒ විදියම හදපු පරිපථයක් තමයි මේ තියෙන්නේ. මෙතන ඩයෝඩ වෙනුවට අරන් තියෙන LED. LED ගත්තත් මේක හදා ගන්න පුළුවන්. ඍජුකාරක සේතු පරිපථය හදා ගන්න පුළුවන්. හරිද? හරි. ඔයගොල්ලොන්ට ඒක කියාව අපි බලමු පස්සේ පැහැදිලි කරගන්න. දැන් මම පෙන්නුවේ පරිපථය. අපි යම්
මේකේ සරල ක්‍රියාවලිය මම පැහැදිලි කරන්න. හරි. අපි බලමු මෙතන තියෙනවා ප්‍රත්‍යාවර්තක ධාරා ජනකයක් වුණා. ඒකෙන් එන විදුලිය එන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකට. ට්‍රාන්ස්ෆෝමරේ අදින්නේ මෙන්න මේ විදිහට. මේ තමයි ට්‍රාන්ස්ෆෝමරේ සංකේතය. හරිද? මේක සංකේතයක්, සම්මත සංකේතයක්. දැන් ඔයගොල්ලන්ට පේනවාද මම මේ ඇන්දේ දඟර දෙකක්. හරිද? මේ ඇන්දේ දඟර දෙකක්. ඒ දඟර දෙක මැද ඉරි දෙකක් ඇන්දේ ඒකේ තේරුම මේ ඉරි වලින් පැහැදිලි කරන්නේ මෘදු යකඩය කියන එක. මේ ට්‍රාන්ස්ෆෝමරයක් හදන්නේ මෘදු යකඩ. බලන්න ගෙදර පරණ ට්‍රාන්ස්ෆෝමරයක් තියෙන ගලවලා බලන්න. ඔයගොල්ලෝ සමහර වෙලාවට ගෙදර පරණ ගෙඩියක් වගේ එකක් තියෙන පරිපතයක. හරිද? ට්‍රාන්ස්ෆෝමර්. මේ ට්‍රාන්ස්ෆෝමරයක් හදද්දි කරන්නේ යකඩ තහඩු වල කම්බි දඟර දෙකක් ඔතන. අර පරිවර්ණය කරන ලද තඹ කම්බි තමයි ගන්නෙ. අර මෙන්න මේ වගේ කම්බි. මේ වගේ කම්බි අරගෙන ඔතන. උතල තමයි මේ ට්‍රාන්ස්ෆෝමර් හදන්නේ. හරිද? ඒ ට්‍රාන්ස්ෆෝමරේ තියෙන කම්බි දෙකට කියන්නේ මේ දඟර දෙකට කියන්නේ කම්බි දඟර දෙකට කියන්නේ ප්‍රාථමික දඟරය හා ද්විතීක දඟරය කියලා. දැන් මම මේ යන්නේ ඒ දඟර දෙක. ඒ දඟර දෙකෙන් කරන්ට් එක දෙන දඟරයට තමයි කියන්නේ ප්‍රාථමික දඟරය. එහෙනම් මේ තියෙන්නේ ප්‍රාථමික දඟරය. අපි කරන්ට් එක දෙන්නේ ඒකටනේ. කරන්ට් එක එළියට ගන්න දඟරයට තමයි කියන්නේ ද්විතීක දඟරය. මේ තියෙන ද්විතීක දඟරය. හරි. මේ ප්‍රාථමික දඟරය, මේ ද්විතීක දඟරය. ඒක උතල තියෙන්නේ මෘදු යකඩවල. ඒක පෙන්නන තමයි මේ ඉරි ඇඳලා තියෙන්නේ. ඔක තමයි ට්‍රාන්ස්ෆෝමරේ සම්මත සංකේතය. දැන් මෙතන ඕගොල්ලොන්ට පේනවා ප්‍රාථමික දඟරයේ පොටවල් ගණන වැඩි, ද්විතීක දඟරයේ පොටවල් ගණන අඩු. පේනවනේ නේ? ප්‍රාථමික දඟරයේ පොටවල් ගණන වැඩි, ද්විතීක දඟරයේ පොටවල් ගණන අඩු. එහෙනම් ඒක අවකර පරිණාමයක්. මේක අනිත් පැත්තම වැඳලා තිබුණා නම් මේ පැත්තේ පොටවල් ගණන අඩුයි, මේ පැත්තේ පොටවල් ගණන වැඩි නේද? එහෙනම් ඒක අධිකර පරිණාමයක්. එහෙම අපි මේක හොයාගන්න. ප්‍රාථමික දඟරයේ පොටවල් ගණනට වඩා ද්විතීක දඟරයේ පොටවල් ගණන අඩු නම් එතකොට මෙතනින් වැඩි වෝල්ට් ගණනක් දුන්නම් මෙතනින් අපිට එළියට එන්නේ අඩු වෝල්ට් ගණන. මේ පැත්තේ අඩු පොටවල් ගණන. ඒ කියන්නේ පොටවල් අතර අනුපාතය සමානයි වෝල්ටීයතා අතර අනුපාතය. නිකන් මම උදාහරණයක් කියන්න. මම මෙතන 230යි වෝල්ට් දෙනවා. මට ඔලු උත්තරේ දෙන්න ඕන. මේකේ තියෙන පොටවල් 100ක්. මේකේ තියෙන පොටවල් 10ක්. මට කියන්න මෙන්න මෙතන වෝල්ටීයතාව කීයද කියලා. ඉතින් කියන්න පුළුවන් ඉතින්. මෙතන වෝල්ටීයතාව කීය? මේකේ වෝල්ටීයතාව කීය? මෙතන 230 දුන්නොත් මෙතනින් එළියට එන්නේ වෝල්ට් කීයද? මේකේ තියෙන පොටවල් 100ක්. මේකේ තියෙන පොටවල් 10ක්. 23යි. උත්තරේ 23යි. ඇයි 23 ගත්තේ? මෙතන අනුපාතය කීයද? 10ට 1. 100ට 10 කියන්නේ 10ට 1. එහෙනම් මෙතන වගේ 10 ගුණයක් අඩු වෙන්න ඕන මෙතන. වෙනනේ මෙතන 200 තියෙනවා එතන 23යි. බලන්න ගණන්. මේවට සමීකරණ කියන්නේ VP බෙදීම VS සමානයි NP බෙදීම NS. ඒක සමීකරණ කටපාඩම් කරන්න ඕනේ නැහැ. මේක හරියට තියරිය දන්නවනම් සමීකරණ මොනවට මේ පොටවල් ගානයි මේ පොටවල් ගානයි අතර අනුපාතය මේ වෝල්ටීය තමයි මේ වෝල්ටීය අතර අනුපාතයට සමානයි. හරිද? එහෙමයි අපි ගණන් හදන්නේ. හරි. අපි යන් ආවෝ
දැන් ඔන්න මෙතනින් දුන්න කරන්ට් එක ඔන්න මෙතනින් එළියට ආවා. මේ හොඳට මතක තියාගන්න තව දෙයක්. මෙතන මේ විදියට වෝල්ටීයතාවයක් වැඩි වෝල්ටීයතාවයක් අඩු වෝල්ටීයතාවයක් බවට පත් කරන්න පුළුවන් ප්‍රත්‍යාවර්තක ධාරාවල විතරයි. සරල ධාරාවල මේ වැඩේ කරන්න බෑ. ඒකත් මතක තියාගන්න. මේ පේපර් වල අන්දන ඒවා. සමහර පේපර් වල මම දැකලා තියෙනවා. පරිණාමක වගින් වැඩි වෝල්ටීයතාවය සහිත සරල ධාරාවක් අඩු වෝල්ටීයතාවය සහිත සරල ධාරාවක් බවට පත් කරයි. උල් ටක් ගාලා හරි කියලා ගන්න උත්තරේ. කියවන්නේ අර ටිකනේ අපේ ඔළුවේ තියෙන මේකේ වැඩි වෝල්ටීයතාවයක් අඩු වෝල්ටීයතාවයක් බවට පත් කිරීමනේ පරිණාමකයෙන් කරන්නේ. ඒකේ කියලා තියෙනවා අවකර පරිණාමක කියලා තියෙනවා. අවකර කියන එක වැරදි. සරල ධාරා අපිට එහෙම කරන්න බෑ. ප්‍රත්‍යාවර්තක දෙපැත්තට යන්නේම විතරයි. එක වෙලාවකදී කම්බියේ මේ පැත්තට ධාරාව යන්නේ. අනිත් වෙලාවකදී කම්බියේ එහෙම එකක් විතරයි වැඩි එකක් අඩු වගේ යටපත් කරන්න නම් මේ වෙන්නේ. සරල ධාරා දුන්නාම මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. හරි. දැන් ඔන්න මෙතනින් දුන්නේ කීයද 230 වෝල්ට්. මේ වගේ කරන්ට් වලට කියන්නේ AC කරන්ට් එක ප්‍රත්‍යාවර්තක ධාරා. මේකෙන් එළියට එන්නේ 3 වෝල්ට්. AC. AC කියන්නේ මේ පැත්තටත් කරන්ට් එක යනවා මේ පැත්තටත් කරන්ට් එක යනවා. හරි. එක මොහොතකදී මෙහෙට යන්නේ තනින් මොහොතකදී මෙහෙට යනවා. මේ උපකරණය හදලා තියෙන විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයේ පදනම් කරගෙන. ඒකත් මතක තියාගන්න. විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්ම පදනම් කරගෙන තමයි මේ උපකරණය හදලා තියෙන්නේ. දැන් මම ඕගොල්ලෝ බලන විදිහ මම දැන් කොච්චර දේවල් කියනවද කියලා. මේ ඔක්කොම ටික ඕගොල්ලෝ හොඳට දැනගත යුතු විෂය කරුණු. හරිද? මේ ටික හරියට දන්නව නම් විද්‍යාව කියන්නේ ඕගොල්ලන්ට මහා ලොකු දෙයක් නෙවෙයි. ඒකත් මතක තියාගන්න. හරි. ඔතනින් පස්සේ එන කරන්ට් එක යන්නේ අර විදුකාරක සේතුවට. දැන් මේ තියෙන්නේ ප්‍රධානය. මෙතනින් පස්සේ තියෙන විදුකාරක හේතුව එතනින් පස්සේ තියෙන ප්‍රතිදානය. මම කියන්නේ කොටස් තුනක් තියෙනවා ප්‍රධාන පරිපථය, විදුකාරක හේතුව, ප්‍රතිදාන පරිපථය. මම විදුකාරක හේතුව අඳින්න. විදුකාරක හේතුව අඳින්න වෙනවා. ඉස්සෙල්ලා මොකද සට කොටුවක් දාගම නැත්තම් මේක අදිද්දි මේ අද විදු. හරි මම පොඩි කොටුවක් දාගත්තා. මම මෙතන අඳින එක ඩයෝඩයක් මෙන්න මේ පැත්තට. ඒ පැත්තටම අනිත් ඩයෝඩේ මෙතන අඳින්න. ආයි මෙතන අඳින මේ පැත්තට ඩයෝඩ්. ආයි ඒ පැත්තටම මෙතන ඩයෝඩයක්. ඔන්න විදුකාරක සේතු. මේ කෙලවර මෙතෙන්ට සම්බන්ධ කරනු මේ කෙලවර මෙතෙන්ට සම්බන්ධ. හරිද? ඔන්න විදුකාරක සේතුවට අපි කරන්ට් එක දුන්නා. කරන්ට් එක එළියට ගන්න මෙන්න මෙතන. මෙහෙම. මෙන්න එළියට ගත්තට පස්සේ බල්බයකට මෙන්න මෙහෙම දෙනවා කරන්ට් එක. බල්බ් එකකට මෙහෙම කරන්ට් එක දෙනවා. දීලා ඉවර වෙලා ඒ බල්බ් එකකින් එන ඉතිරි يعني බල්බ් එක හා විදුලි ධාරාව ගැන පරිපථය සම්පූර්ණ වෙන්න බෑ. ඒක අපි මෙහෙම අරන් ගිහිල්ලා මෙතනින් මෙන්න මෙතන. ඊළාට ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙතන තව එකක් උපකරණයක් තියෙන වෙන්න මෙහෙම. බලන්න එහෙම එකක් තියෙද කියලා පේපර් මෙහෙම දාන්න මෙහෙම රිමු. හරි ඔන්න ඕක තමයි ඔයගොල්ලෝගේ පේපර් එකේ තියෙන පරිපථය. හරිද? ඔයගොල්ලෝගේ පේපර් එකේ තියෙන පරිපථය ඔන්න ඕක. හරි. දැන් අපි බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා. මම මේ ටික ඉස්සෙල්ලා ලකුණු කරන්න. මේ තියෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරා ජනකය. ප්‍රත්‍යාවර්තක ධාරා ජනකය. මේ තියෙන්නේ අවකර පරිණාමකය.
මේ තියෙන්නේ ඍජුකාරක සේතුව. මෙන්න මේ උපකරණයට කියන්නේ උපාංගයට කියන්නේ දාරිත්‍රකය. ගොඩක් වෙලාට මෙතෙන්ට ගන්නේ මයික්‍රෝෆැරඩ් 1000ක මයික්‍රෝෆැරඩ් 2000ක විතර දාරිත්‍රකයක්. මේ තියෙන්නේ බල්බය. දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන මේ බල්බය හරහා ප්‍රත්‍යාවර්තක ධාරා මේක LED එකක් තිබුණා නම් මේ LED හරහා ප්‍රත්‍යාවර්තක ධාරාවක් යනවා නම් මේක නිවි නිවි යන්නේ. පත්තු වෙන්නේ. නිවි නිවි පත්තු වෙන්නේ. සරල ධාරාවක් නම් එක දිගට පත්තු වෙනවා. හරි. දැන් අපි බලමු මේක වෙනවද නැද්ද කියලා. දැන් උන මම පැහැදිලි කරන්න යන්නේ මේකේ ක්‍රියාව. දැන් මම මෙතෙන්ට යනකම් ඕගොල්ලන්ට පැහැදිලි කරා. මම කිව්වා මෙතනින් එක වෙලාවකදී මේ පැත්තට විදුලිය යන්නේ. අනිත් වෙලාවදී මේ පැත්තට විදුලිය යන්නේ. ඒක එනවා මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමරේට. මේ ට්‍රාන්ස්ෆෝමරේ මේ 230 වෝල්ට් පත් කරන 3 වෝල්ට් බවට. මේ ට්‍රාන්ස්ෆෝමරේ 230 වෝල්ට් කරන්ට් එක පත් කරනවා 3 වෝල්ට් බවට. ඊට පස්සේ මේ කරන්ට් එක මම මේක පාට දෙකකින් අඳින්නම්. හරිද? ඉතල මම මේ උඩ පැත්තෙන් එන ධාරාව නිල් පාටිනොත් යට පැත්තෙන් එන ධාරාව රතු පාටිනොත් අඳිනවා. බලන්න. එක වෙලාවකදී මෙන්න මෙතනින් යන කරන්ට්. මේ කරන්ට් එක මෙහෙම එනවා. මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතෙන්ට එනවා. හරි මෙතෙන්ට එනවා. මෙතනින් මෙයාට පාරවල් දෙකක් තියෙනවා මේ ධාරාව ගන්න. එක වෙලාවක මෙහෙට යන්න පුළුවන් මෙහෙට. හැබැයි මෙහෙට යන්න බෑ. මොකද අපි ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ තියෙන්නේ ඩයෝඩයක් කරා ධාරාව යන්නේ මෙන්න මේ ඊතලයේ තියෙන පැත්තට විතරයි. මෙහෙට යන්නේ නැහැ. එහෙනම් මෙතනින් එන ධාරාව මෙන්න මෙතෙන්ට යනවා. මෙතනින් මේ ඩයෝඩය හරහා මෙතෙන්ට. ආයි පාරවල් දෙකක් තියෙනවා මෙහෙට යන්න දෙන්නේ නැහැ. මොකද මේ ඊතලයේ පැත්තට විරුද්ධ පැත්තට ධාරාව යන්නේ නැහැ. ඩයෝඩයකින් විදුලි ධාරාව යන්නේ හැමතිස්සෙම එක පැත්තකට. යන්නේ හැමතිස්සෙම ඊතලයේ පැත්තට. එහෙනම් මෙන්න මෙහෙට යන්න වෙයි. මෙයා මෙතනින් මෙහෙට යනවා. මෙහෙම එනවා. මෙහෙම එනවා. මෙහෙම එනවා. මෙතනින් පොඩ්ඩක් මෙතෙන්ට එනවා. ඇවිල්ලා මෙහා charge වෙනවා. මේ ධාරිත්‍රකය කරන්නේ විදුලිය ගබඩා කරන. මේක විදුලිය ගබඩා කරන උපකරණය. හරියට බැටරි කෑල්ලක් වගේ. මෙහෙන් එන කරන්ට් එකෙන් ටිකක් මෙයා ගබඩා කරගන්නවා. හරිද? charge කරගන්නවා. ආරෝපණය කිරීම කියලා කියන්නේ. ඊටු ටික මෙහෙම යනවා. ඊටු ටික කියන්නේ ඔක්කොම ටික වගේ යනවා. මේක ඔය charge වුණාට පස්සේ මෙහෙම යනවා. මෙහෙම ඇවිල්ලා මෙතනින් මේ බල්බේ හරහා ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා ආයි තාපු පාරේ යන්නේ නැහැ. අනිත් පාරෙන් මෙහෙම ගිහිල්ලා පරිගතය සම්පූර්ණ. හරිද? ඊට පස්සේ අපි බලමු මෙන්න මෙහෙන් විදුලිය එනකොට මොකද්ද වෙන්නේ කියලා පල්ලෙහායි. දැන් මම ගොඩ මේක ප්‍රත්‍යාවර්තනය කියන එක මොහොතක මෙහෙට එනවා අනිත් මොහොතේ මෙහෙට යනවා. මෙතනින් එනවා විදුලිය. ඒක වෙන පාටකින් යනවා. ධාරාවක් එනවා. මෙහෙම ආවා මෙතනින් මෙහෙට ආවා මෙහෙට යන්න දෙන්නේ නැහැ. ඇයි? අපිට මේන ඩයෝඩෙන් යන්න දෙන්නේ නැහැ අනිත් පැත්තට. මෙහෙට යන්න දෙන්නේ. ආයි මෙතනින් මෙහෙට යන්න දෙන්නේ නැහැ. ඩයෝඩෙන් යන්න දෙන්නේ නැහැ. ආපහු මෙතනින් එනවා. මෙහෙම ආවා. දැන් ඕගොල්ලොන්ට පේනවා මේ නිල් පාටෙන් ආවත් මෙතනින් යන්නේ රතු පාටින් ආවත් මෙතනින් යන්නේ. එහෙනම් මෙතන දෙපැත්තෙන් එන ධාරාව මේ කම්බියේදී තනි පැත්තියෙන් යන්නේ. මෙහි දෙපැත්තෙන් එන ධාරාව මෙතනින් පස්සේ තනි මාර්ගය කියන්නේ. එහෙනම් අපි කිව්වා දෙපැත්තෙන් එනව නම් ප්‍රත්‍යාවර්තක ධාරාව. තනි මාර්ගයක යනවා නම් සරල ධාරාව. මෙතනින් පස්සේ මේක සරල ධාරාවක් බවට පත් වෙලා බල්බය ගන්නවා. මේ යනකොට මේක විභවයක් නෙමෙයි ප්‍රත්‍යාවර්තකයිනේ. එතකොට මේක අපි අඳින්නේ ප්‍රත්‍යාවර්තක ධාරා අඳින්නේ මෙන්න මේ ප්‍රස්ථාරය. මම මෙතන ප්‍රස්ථාරය අඳින්න මෙන්න මෙහෙම අඳිනවා. හරි. මේ වෝල්ටීයතාව හෝ ධාරාව කාලයත් එක්ක ප්‍රස්ථාරය. මෙන්න මේ පැත්තට කියන්නේ ධන විභවය. මේ බිඳුවනේ. මෙතනින් උඩ ධන ආගියයි. මෙතන ඍණ විභවය. ධන විභවයක් හා ඍණ විභවයක් අතර අඩු වැඩි වෙනවා. මෙහෙම. මෙතන යනකොට වෝල්ටීයතාව අඩු එන්න වැඩි වෙනවා. අඩු වෙනවා. ආයි අඩු වෙනවා. ඍණ පැත්තෙන් වැඩි වෙනවා. ආයි ඍණ පැත්තෙන් අඩු වෙනවා. ආයි ධන පැත්තෙන් වැඩි වෙනවා. ආයි ධන පැත්තෙන් අඩු වෙනවා. කොහොම අඩු වැඩි වෙනවා. ඒක මෙතනින් පස්සේ අපි යන්දොත් මෙන්න මේ වගේ වෙනවා. මෙන්න මෙතන මේ පරිපතේදී මෙන්න මෙහෙම වෙනවා. මේ ධන විභවය මෙහෙම තියෙනවා. ඍණ විභවයක් ධන විභවයක් වෙනවා. මේ බලන්න. මෙහි දෙපැත්තට ගියාට මෙතනින් පස්සේ එකම පැත්තට යනවා.
එතකොට මෙන්න මේ වගේ ප්‍රස්ථාරය ඔන්න ඔය වගේ. හරි. මේ තියෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාව හෝ ඉබ්බෝයි. මේ තියෙන්නේ ඍජුකරණය කරාට පස්සේ. මේ තියෙන මේ ඍජුකාරක පරිපථයෙන් මෙහාට ගියාට පස්සේ ප්‍රස්ථාරය. ඍජුකරණය කළ පසු. හැබැයි මේ මම යන්නේ මෙන්න මේ උපාංගය නැති වෙලාවේ ප්‍රස්ථාරය. දැන් ඕගොල්ලන්ට පේන මෙතන වෝල්ටීයතාව අඩු. එන්න වැඩි වෙනවා. අඩු වෙනවා. වැඩි වෙනවා. අඩු වෙනවා. වැඩි වෙනවා. අඩු වෙනවා. ඔහොම වෙනවා සමහර වෙලාවට විදුලි බල මණ්ඩලයෙන් අපිට කරන්ට් එක දෙනකොට මොකක් හරි ෂෝට් එකක් වෙලා හරියට කරන්ට් එක එන්නේ නැති වෙලාවට. ගැස් එනවා. කරන්ට් එක වැඩි වෙනවා. අඩු වෙනවා. වැඩි වෙනවා. අඩු වෙනවා. මෙහෙම උපකරණ පාවිච්චි කරන්න බෑ. ඒක නිසා තමයි මෙන්න මේ අඩු වැඩි වෙන එක නවත්තන්නම බෑ. ඒක අවම කරන්න තමයි මෙන්න මේක දාන්නේ. ඍජුකරණය කළ පසු ධාරාවේ හෝ වෝල්ටීයතාවයේ සිදුවන විචලනය අඩු වැඩි වීම අවම කිරීම සඳහා මේ පරිපථයට සම්බන්ධ කරන උපාංගය තමයි ධාරිත්‍රකය. ධාරිත්‍රකයක් සම්බන්ධ කළ මේ අඩු වැඩි වෙන එක මේ ගැස්සෙන එක අඩු කරනවට කියන නම තමයි සුමටනය කිරීම. මේ විභාගයට අහනෝක. මේ ධාරිත්‍රකයක් සම්බන්ධ කරාම අපි කියන වචනේ තමයි සුමටනය. සුමටනය කියන වචනේම තේරෙනෝනේ අර රළු බව රළු ගැටිති තියෙන ඒවා අඩු කරනවා කියලා. සුමටනය කළාට පස්සේ ප්‍රස්ථාරය මම අදින්නම් මෙතන මෙන්න මෙහෙම. දැන් ඉස්සෙල්ලා තිබුණේ මෙහෙමනේ. කොහොම නේද තිබුණේ? මෙතන මේ අඩු වෙලාවේදී මෙයාගෙන් කරන්ට් එක දෙනවා. වැඩි වෙලාවේදී මෙයා charge වෙනවා. ආයි අඩු වෙනකොට මෙයාගෙන් කරන්ට් එක දෙනවා. වැඩි වෙනකොට මෙයා charge වෙනවා. එතකොට ප්‍රස්ථාරය අපිට අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතනින් මෙහෙම ඔන්න ඔය නිල් පාටින් ඇත්තේ ප්‍රස්ථාර සුමටනය කළ පසු වෝල්ටීයතාව හෝ ධාරාව කාලයක් එක්ක හරි සුමටනය කළ පසු ඒ කියන්නේ ධාරිත්‍රකයේ ධාරිත්‍රකයක් දාලා තමයි සුමටනය කියන්නේ මේ ගැස්සෙන එක අඩු කරන. එතකොට මේ බලන්න සරල ධාරාවක් වගේ. හරි. මේකේ පොඩි සටහනක් දාගන්න ඕගොල්ලෝ ඕන ටිකම විනාඩියක් දෙන්නම්. ඊට පස්සේ අපි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. හරි. පොඩි වෙලාවක් දෙන්න මේ පළවෙනි ප්‍රශ්නය පහත දක්වා ඇත්තේ සන්ධි ඩයෝඩයක ක්‍රියාව ආදර්ශනීය ඉස්සලා නිකන් කියමු ආදර්ශනීය පරිපථ සටහන. පළවෙනි ප්‍රශ්නය පරිපථයේ ඇති ඩයෝඩ ගන්න. කීයද? 4යි. 4යි. ඇතවුම යොදාගන්නේ ඩයෝඩයක කවර ක්‍රියාවක් ආදර්ශනය කිරීමටද? ප්‍රත්‍යාවර්තක ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීම. ඍජුකරණය. හරිද? ඍජුකරණය ආදර්ශනය කිරීම. නැත්නම් සරලවම ලියුවා වඩාත් හොඳයි. ප්‍රත්‍යාවර්තක ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීමට. ඍජුකරණය කියන ක්‍රියාවලිය ආදර්ශනය කරන්න තමයි ඔය. මොකද ඩයෝඩ් අපි යොදාගන්නේ ආකාර දෙකයි. එකක් තමයි එක දිශාවකට පමණක් ධාරාව ගමන් කිරීමට සැලැස්වීම නැත්නම් උපකරණවල ආරක්ෂාවට. ඔය දෙකට ඕකට තමයි යන්නේ. එහෙනම් මේ ඍජුකරණය නැත්නම් ප්‍රත්‍යාවර්තක ධාරාව සරල ධාරාවක් බවට පත් කිරීම. හරි. 3 පරිණාමකය සම්බන්ධ කර ඇත්තේ ඇයි? කියන්න බලන්න උත්තරේ. මේකෙන් කරන දේ මොකටද තියෙන්නේ? ඉක්මනට දැන් ඔක්කොම ටික මම කියලා දුන්නා. ආයිත් ඕගොල්ලන්ට පොත බැලුවත් දැන් ඇති හොඳටම ආයිත් ඉගෙන ගන්න දෙයක් නැහැ මේ කොටස. හරිද? කියලා දෙන්න ඕන ඔක්කොම ටික මම කියලා දුන්නා. ඒ මම කිව්වේ අර තියරිය සම්පූර්ණයෙන් කියලා දෙන්න. දැන් ඕනම ළමයෙකුට මේක දැන් අහන් හිටියනම් ඕගොල්ලන්ට මේ ටික උත්තර දෙන්න පුළුවන්. දැන් අර ඕගොල්ලෝ දැන් උගන්වලා දැන් අහන වගේ මම මේ වැඩක් කරන්නේ. පරිණාමකය සම්බන්ධ කර ඇත්තේ ඇයි? ප්‍රත්‍යාවර්තක ධාරාව වැඩි වෝල්ටීයතාවයේ සිට අඩු වෝල්ටීයතාවයක් බවට පත් කිරීම. ඔව් ඒක තමයි උත්තරේ. ප්‍රත්‍යාවර්තක ධාරාව වැඩි වෝල්ටීයතාවයක සිට අඩු වෝල්ටීයතාවයකට හැරවීම. හරිද? මෙතන දාලා තියෙන්නේ මේ මොකද්ද? අවකර පරිණාමකය නේ අනිවාර්යෙන් එන්න ඕන. ප්‍රත්‍යාවර්තක ධාරාව හෝ විභවය වැඩි වෝල්ටීයතාවයක සිට අඩු වෝල්ටීයතාවයකට
හැරවීමට. අනිවාර්යයෙන්. ඊට පස්සේ සම්බන්ධ කර ඇති දාරිත්‍රකය මගින් ඉටුවන ක්‍රියාව කුමක්ද? දාරිත්‍රකය මගින් ඉටුවන ක්‍රියාව. විදුලිය ගබඩා කරේ. නෑ නෑ. ඒකට නෙමෙයි දාරිත්‍රකය. ධාරාවේ විචලනය සුමනය. ඔව් ධාරාවේ විචලනය අවම කිරීම. එහෙම නැත්නම් අපි කියන සුමට්ටණය කිරීම. හරියට උත්තර ලියන්න බලලා කල්පනා කරලා දැන් අහම ලිව්වනම් ලකුණු දෙන්නේ නැහැ. ධාරිත්‍රකවල ප්‍රයෝජනීය ධාරාව ගබඩා කරන එක තමයි. මෙතන ධාරාවක් ගබඩා කරන්නේ නෙමෙයි මෙයා දාලා තියෙන්නේ. මෙයා දාලා තියෙන්නේ මෙතෙන්ට මදි වෙනකොට මෙයාගෙන් දෙන්න. හරිද? අන්න ඒකට දාලා තියෙන්නේ. අර මේ පේනුනේ මම මේ ප්‍රස්තාරයෙන් විස්තර කරන එකනේ. මෙන්න මේ වගේ තැන්වලදී මේ යටට ඇවිල්ලා තියෙන. මේ වගේ තැන්වලදී මෙයා දල් වෙන්නේ අඩුවෙන්. අන්නේ වෙලාවට මෙයායිගෙන් ටිකක් දෙනු. කරන්ට් එක මෙයා ගබඩා කරපුවෙන් ටිකක් දෙනු. අපි ඒකට කියන්නේ සුමටනේ. හරිද? නැත්නම් අපි කියනවා ප්‍රතිදානයේ ලැබෙන ධාරාවේ විචලනය අවම කිරීමට. එහෙම ලියනවා වැඩි හොඳයි. සුමටනය කිරීම කියන එකම තමයි. හරිද? අර ඕගොල්ලෝ අහම ලිව්වයි කියලා ලකුණු නොදී හරින්නේ නැහැ. මම කිව්වා ඕගොල්ලන්ට දැන් තේරුම් ගන්න. ආයිත් ඊළඟ පාර මතක තියාගන්න. රවිලානවා ප්‍රතිදානයේ නැත්නම් බල්බය හරහා ගලන ධාරාවේ විචලනය අවම කිරීම සඳහා. ධාරාවේ අඩු වැඩි වෙන එක අවම කිරීම සඳහා. ඊළඟ පස්වෙනි එකේ කියන බල්බය හා ධාරාව බල්බය හරහා ගලා එන ධාරාව හා කාලය අතර දල ප්‍රස්ථාරය අඳින්න. මේක නෙමෙයි අඳින්න ඕනේ මෙන්න මේක. සුමටණය කරා. මොකද මෙතන ධාරිත්‍රකය සම්බන්ධ කරලානේ. දැන් ඔයගොල්ලන්ට විභාගයේ බොහෝ වෙලාවට එන්නේ ධාරිත්‍රකය සම්බන්ධ කිරීමට පෙර ප්‍රස්ථාරය හා ඊට ඉස්සෙල්ලාම මේ පැත්තේ ප්‍රස්ථාරය අඳින්නේ. ඊට පස්සේ ධාරිත්‍රකය සම්බන්ධ කිරීමට පෙර ප්‍රස්ථාරය. ඊට පස්සේ ධාරිත්‍රකය සම්බන්ධ කරාට පස්සේ ඔයගොල්ලන්ට විභාගයට ගොඩක් වෙලාවට ධාරිත්‍රකය සම්බන්ධ කරන්නත් වෙනවා. මෙතන හිස් තැනක් එන්නේ. අඳින්න එනවා පරිපතේ. විවගත රචනාවල ආව ගම ඔක එනවා. හරිද? ධාරිත්‍රකය පිට. එතකොට මතක තියාගන්න ධන පැත්ත උඩට ඍණ පැත්ත යටට සම්බන්ධ කරන්න. ධාරිත්‍රකයක අග්‍ර දෙකක් තියෙනවා. ධනාග්‍රය ඍණාග්‍රය උඩට ධන යටට ඍණ. ඒ විදිහට සම්බන්ධ කරන්න. හරිද? එහෙම සම්බන්ධ කරන්න. හරි මම හිතන්නේ ඔයගොල්ලන්ට ඍජුකරණය පූර්ණ තරංග ඍජුකරණය කියන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්නේ නැති. දැන් උතන අර දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ හැම ලිව්වත් හරි. හරිද? ඩයෝඩ් ඇටෝම යොදාගන්නේ ඩයෝඩ් එක කවර ක්‍රියාවක් ආදර්ශනය කිරීමද පූර්ණ තරංග ඍජුකරණය කිරීම සඳහා කියලා ලිව්වත් හරි. ඒත් ලකුණු දෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යනවා. ඊළඟ කොටසේ තියෙන්නේ මීටර 20ක් ගැඹුරු සාගරයක් පතුලේ සිට මීටර 4ක් ඉහළින් සිටින මාළුවෙකු මත ඇතිවන පීඩනය සොයන්න. ලේසි ප්‍රශ්නයක්. පීඩනය පොඩි ප්‍රශ්නයක් දීලා තියෙන්නේ මීටර 20ක් ගැඹුරු සාගරයේ පතුලේ ඉඳලා මීටර 4ක් ඉහළින් සිටින මාළුවෙකු මත ඇතිවන පීඩනය සොයන්න. සමීකරණය තමයි P සමානයි H rho G. P සමානයි H rho G. H කියන්නේ ද්‍රව කඳේ උස. rho කියන්නේ ද්‍රවයේ ඝනත්වය. G කියන්නේ ගුරුත්වජ ත්වරණය. ගුරුත්වජ ත්වරණය. ද්‍රව කඳේ උස මීටර 20යි. නෑ මීටර 20ක් ගැඹුරුලු මාළුවා ඉන්නේ මීටර 4ක් කුඩිල්ලු පතුලේ ඉඳලා. අපි පොඩ්ඩක් මේක ඇඳගමු නැත්නම් ඔයගොල්ලන්ට පැහැදිලි නැති වෙනවා. හරිද? බලාගන්න. මේ තමා පතුල. මෙන්න ද්‍රව කඳේ උස මීටර 20යි. දැන් මාළුවා ඉන්නේ කොතනද? මේ පතුල මේ මතු පිට. මාළුවා ඉන්නේ මෙතන ඉඳලා 4ක් උඩින් මෙන්න මේ හරිය. එහෙනම් මාළුවගේ උස මාළුවගේ ඉඳලා ද්‍රව කඳේ මතු පිටට උස මීටර 16යි. එහෙනම් අපි මෙතන ගන්න ඕන 20 නෙවෙයි. අපි ගන්න ඕන ද්‍රව කඳේ උස. මොකද අපි පීඩනය හොයද්දි දරුවෝ අපි P සමානයි H rho G සමීකරණේ දාලා P කියන්නේ ද්‍රව කඳේ උස. ද්‍රව කඳේ උස කියන්නේ ඒ පීඩනය මනින තැන ඉඳලා ඉහළට තියෙන උස. පල්ලෙහා ටික ගන්නේ නෑ.
මොකද අපි ඉගෙනගෙන තියෙනවා වාතයෙන් හරි ජලයෙන් හරි පීඩනයක් ඇති කරනවා කියන්නේ. දැන් වායු ගෝලයේ දැන් මට පීඩනයක් ඇති කරනවා කියලා මගේ අතට උඩින් තියෙන වාතයෙන් තමයි මම තල්ලු කරන්නේ. යටින් තියෙනවෙන් තල්ලු කරන්න බෑනේ. උඩින් තියෙන. එහෙනම් මට ඉහළින්. එහෙනම් මාළුවා ඉන්නේ මීටර 16ක් පහළින් නම් එතන ඉඳලා මතු පිටට තියෙන ජල කඳෙන් තමයි යාව තල්ලු කරන්න පල්ලෙහාට. එහෙනම් මීටර 16 එන්න ඕන මෙතෙන්. 16. ද්‍රවයේ ඝනත්වය 1000යි. kg නෑ 1000 නෙවෙයි 1050යි. මොකද ජලයේ 1050යි. එතන මීටර මෙතන kg m ඍණ 3. ගුරුත්වාකර්ෂණය 10යි. ms ඍණ 2. ඔය ටික සුළු කරා. 16 වරක් බිඳුව 16 වරක් 5 80යි. බිඳුව තිබුණා 16 වරක් 1 16යි. තා බිඳුවක් දාගත්ත මේ 10 වෙන කියලා ප්‍රෙස් කරා. 168000යි. හරි. අපි එහෙනම් ඒ කොටස ඉවරයි නේ. මේ ප්‍රශ්න පත්‍රය අවසానයි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්න පත්‍රයට යමු. ඊළඟට මම අද කතා කරන්න බැලුවේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2020 අවුරුද්දේ වර්ෂ අවසාන ගෙයි. ඒ කියන්නේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ නෑ ගිය අවුරුද්දේ මේ වර්ෂ අවසාන ගෙයි. ඒ වුණාට මේක දැන් ගොඩක් වෙලාවට මේ පේපර් එකට ළමයි උත්තර ලියන්න නැත්තේ ගෙදර ඉඳලා. මොකද ගිය අවුරුද්දේ අපි දන්නවා මේ තියෙන තත්ත්වයක් එක්ක ඒගොල්ලොන්ට හරියට විභාගයක් තියන්න බැරි වුණා. දැන් ඕගොල්ලොන්ටත් බොහෝ වෙලාවට පාසලේදී ඔය සාමාන්‍ය පරිදි විභාග තියන්න බැරි වෙයි. හරිද? එහෙම නැත්නම් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ දැකලා ඇති O level කාලෙට මේ කාලෙට 11 දරුවන්ට කොච්චර සම්මන්ත්‍රණ තියෙනවද? පාඩම් ආවරණය කරන්න කඳවුරු තියෙන. දැන් මට මතකයි මමම සෑහෙන ළමයි 1000 2000 ඉන්න සම්මන්ත්‍රණ වලට මේ වෙනම ඉස්කෝල වල ගිහිල්ලා කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ඉස්කෝල සෑහෙන ප්‍රමාණයක් කලාපයේ ඉස්කෝල ගොඩක් එකට එක්කව කරලා එකට සම්බන්ධ කරලා කරපු සම්මන්ත්‍රණ මට මතකයි ඒ කාලේ. සෑහෙන පොත් විශාල ප්‍රමාණයක් අපි වෙනම බෙදලා ඒ වගේ සම්මන්ත්‍රණ කරනවා. ඊට පස්සේ විද්‍යාව ප්‍රැක්ටිකල් කඳවුරු කරනවා. හරිද? මේ කාලෙට ප්‍රැක්ටිකල් කඳවුරු ගොඩක් ඉස්කෝල වල කරනවා. හරිද? ප්‍රැක්ටිකල් කඳවුරු. කියන්නේ එක ඉස්කෝලයක් අරගෙන වටේ තියෙන ඉස්කෝල ඔක්කොම එකට ගෙන්නලා 10 11 පන්තිවල කරන ප්‍රැක්ටිකල් ඔක්කොම ටික කරලා පෙන්නනවා. එක දවසේ. එහෙම ෆේලියර් ඩෙස් තියලා එක ඩෙස් එක ප්‍රැක්ටිකල් එක ඊළඟ ඩෙස් එකේ තව ප්‍රැක්ටිකල් එක. එතකොට ඒ දරුවට ඒ දවසේ ඒ ටික ඉගෙන ගත්තා කියන්නේ ආයි මුළු අවුරුදු දෙකේම ඉගෙන ගත්ත ප්‍රැක්ටිකල් ටික හොඳට පුළුවන්. හරිද? කියන්නේ ළමයිමයි කියලා දෙන්නේ. ප්‍රැක්ටිකල් කඳවුරු වල ගොඩක් වෙලාට එහෙම කියන්නේ ළමයිමයි කියලා දෙන්නේ. ඒතකොට ඒ ළමයාට මේ ප්‍රැක්ටිකල් එක ගැන ලොකු දැනුමක් තියෙනවා. මට හොඳට මතකයි එක ප්‍රැක්ටිකල් කඳවුරක් කළා ඒකේ තිබුණේ ඕම් නියමයේ ආදර්ශනය. එක දරුවේ ඒ දරුවා ඇවිල්ලා විභාගෙ ලියලා ඒක ගේමක් නෑ කිව්වා. හරිද? ඒ ප්‍රැක්ටිකල් එක කරපු දරුවා ඇවිල්ලා කියන ඒක ගේමක් නෑ කිව්වා. ඒ කියන්නේ ඒක හොඳටම ලියලා. ඒ කියන්නේ හොඳට පැහැදිලි වෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපිට මේ අවුරුද්දෙත් කරන්න වෙන්නේ නැහැ. හරිද? ඕගොල්ලන්ට ඒවා ලොකු අවාසි. හරිද? ඒක ටිකක් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මොන හරි ක්‍රමයකින් අපි ඉගෙන ගන්න එපයි. ඉගෙන ගන්න තියෙන ක්‍රමය. ඒක තමයි මේක මේ විදිය තමයි ඉතින් අපිට යන්න තියෙන උපරිමය. ඒක බලමු ඉතින් අපි උපරිමය දක්වා යන්න කොහොම හරි කරලා. ඉතින් මොකද මේ කාල සීමාව වෙනකොට ඉස්කෝලවල ඒ වගේ වැඩසටහන් ගොඩක් තියෙනවා. ප්‍රැක්ටිකල් කඳවුරු ඊට පස්සේ වෙනම පොත් මුද්‍රණය කළා පාඩම් වලට වෙනම ඕගොල්ලොන්ට නැවත මතක් කරන්න පුනරීක්ෂණ අභ්‍යාස කරනවා ප්‍රශ්න පත්‍ර කරනවා ඒව දැන් කරන්න ගොඩක් වෙලාවට ලැබෙන්නේ නැහැ. හරි. කියන්නේ මේ 2020 මේ පේපර් එකත් මම හිතන්නේ ගොඩක් ළමයි දකින්නවත් නැතුව ඇති. ඒ කියන්නේ තියන්න උනේ නැති නිසා. හරි. අපි යම් ප්‍රශ්න වලට දැන් මේකේ මම ගත්තේ අද ව්‍යුහගත රචනා හා රචනා පේපර් එක.
මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අපි වෙනම කරමු. ඒක නැතුව අපි ඉස්සෙල්ලා ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රේ කතා කරලා යමු. මොකද මේකෙත් ගොඩක් හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා. ගොඩක් හොඳ කියන්නේ ඉතින් හැම ප්‍රශ්නයක්ම හොඳයි. ඒක ඉතින් සාමාන්‍යනේ ගොඩක් වෙලාට දැන් අපි මේ පහුගිය පේපර් එකේ කතා කරපුවත් බොහෝ වෙලාවට මේක ඇති. මයි තියෙන්නේ. ඒ අපි කතා කරන අත්‍යවශ්‍ය කොටස් ටික. ඒ කියන්නේ අත්‍යවශ්‍ය හා විභාගයට අනිවාර්යෙන් එන කොටස් ටික හැම පේපර් එකකම වගේ තියෙනවා. හරි. අපි මේකේ පළවෙනි ප්‍රශ්නෙට යමු. පළවෙනි ප්‍රශ්නේ ජීව විද්‍යාව 15 වෙනි පාඩම 11 වසරේ 15 වෙනි පාඩම කිව්වට ඒක ඕනම කෙනෙකුට ලියන්න පුළුවන් මට්ටමේ සරල මේ විෂය කරුණු වලින් ඇතුළත් වෙන ප්‍රශ්නයක්. ඒක නිසා මේක ගැටලුවක් නැහැ. අපි බලමු. සංවර්ධිත රටක ඇති ප්‍රධාන නගර. දැන් මේ වගේ ප්‍රශ්නයක් කරද්දී හොඳට ප්‍රශ්නේ කියවන්න. නිකන් එකපාරට ප්‍රශ්නේ කියවලා ගොඩක් වෙලාවට මේවා ප්‍රස්තාර වලින් එන්න පුළුවන් පළවෙනි කොටසේ. හරිද? ප්‍රස්තාරය දිහා හොඳට බලන්න. ප්‍රස්තාරයේ තියෙන තීරු දිහා හොඳට බලන්න. නිකම්ම ලියන්න යන්න එපා. දැන් මේ ප්‍රස්තාරයේ තීරු දිහා බැලුව ගමන් ඔයගොල්ලන්ට පේනවා සිරස් තීරුව නැත්නම් සිරස් අක්ෂයේ තියෙන වායුගෝලීය සාන්ද්‍රණය. ඒක දීලා තියෙන්නේ ppm වලින්. තිරස් පැත්තේ තියෙන මාස වලින් කාලය. දවස් වලින් නෙමෙයි මාස වලින්. ජනවාරි වල ඉඳලා අගෝස්තු දක්වා. අනිත් පැත්තේ තියෙන්නේ ppm. ppm කියන්නේ parts per million. මිලියනයකට කොටස්. හරිද? ABC කියලා එකම ප්‍රස්තාරේ ලකුණු කරලා තියෙන දත්ත 3ක්. ABC කියලා එක දත්තයක් නෙවෙයි. දැන් මේ ප්‍රස්තාර කියවීම පිළිබඳව ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙනවා. හරිද? ඔය IQ ප්‍රශ්න වලටත් ඔය අභියෝගතා බුද්ධි පරීක්ෂණ වල එක ආකාරයක් තමයි ප්‍රස්තාර. ඔය ලෝකයේ සමහර රටවල් විශේෂයෙන්ම ඉන්දියාවේ ඔය මේ රජයේ රැකියාවලට යන තියෙන තරඟ විභාගවල බහුතරයක් ප්‍රශ්න හදනවල මේ ප්‍රස්තාර සිස්ටම් වල. ඒ කියන්නේ ප්‍රස්තාර ගත්තා එක જાතිය ප්‍රස්තාර තියෙනවා. ඒවයි තියෙන දත්ත විශ්ලේෂණය කරන්නේ. මේ හැම එකෙම අපේ බුද්ධිය නෙමෙන්නේ විශ්ලේෂණ හැකියාවන්නේ. මේක ඇතුලේ තියෙන දේවල් මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. මාසෙන් මාසෙට දවසින් දවසට ඒ දෙක අතර පරතරය අර ලස්සනට මිනිස්සු අන්දන්නේ නේ ඔය රූපවාහිනී නාලිකාවල කොවිඩ් මරණ ප්‍රස්තාර දාලා. අපි හිතනවා අම්මෝ වැඩි වෙලා අම්මෝ අඩු වෙලා කියලා. බලනකොට ප්‍රස්තාරය අඳපු විදියත් එක්ක අපිට අපේ මනස රවට්ටන්න තීරු වැඩි කරලා තීරු පොඩි කරලා හරි ළමයිට දත්ත හරියන්නත් පුළුවන්. නමුත් අපි හිතන දේ නෙමෙයි ඇතුලේ තියෙන්නේ. ඒක නිසා අපි ප්‍රස්තාරය විශ්ලේෂණය කර ගැනීමේ හැකියාව අපිට තියෙන්න ඕන හොඳට. හරිද? ඒකත් මතක තියාගන්න. එතකොට දැන් මෙතන තියෙනවා සංවර්ධිත රටක ඇති ප්‍රධාන නගරයක වායුගෝලයේ අන්තර්ගත කාබන් ඩයොක්සයිඩ් CO2, නයිට්‍රජන් ඩයොක්සයිඩ් NO2, සල්ෆර් ඩයොක්සයිඩ් SO2 යන වායූන්ගේ සාන්ද්‍රණ 2020 වර්ෂයේ සිට අගෝස්තු මාසය දක්වා විචලනය වූ ආකාරය දැක්වෙන දල ප්‍රස්තාරය පහත දක්වා ඇත. දැන් මේකේ ඒ වලින් කියන්නේ ජනවාරි 2020 ජනවාරි වල ඉඳලා අගෝස්තු දක්වා යම් නගරයක දැන් මේවයි අපි කියවද්දි මේවත් යන මේක සංවර්ධිත රටක්. හරිද? අපේ රට නෙවෙයි සංවර්ධිත රටක්. සංවර්ධිත රටක් කියන්නේ ඒ රටේ සාමාන්‍යයෙන් ආර්ථික මට්ටම ඒවා වැඩි ඇති. හරිද? එහෙම මතක තියාගන්න. නගරයක්ලු. ඊට පස්සේ ඕගොල්ලෝගේ එච්චර දරුණුවට නම් අහන්නේ නැහැ. මම කියන්නේ ප්‍රස්තාරය විශ්ලේෂණය කරනකොට ඒවත් අපිට ඕන වෙනවා. හරිද? ඊළඟට මේ නගරයක වායුගෝලයේ ඒ නගරය ආශ්‍රිත වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඒව තමයි තියෙන්නේ. සාන්ද්‍රණ ප්‍රමාණය. parts per million වලින් තියෙන මිලියනයකට කොටස් වලින්. දැන් ඕගොල්ලන්ට පේනවා අර BC වායු නම් එච්චර පරිමාවක් නැහැ. මිලියනයකට කොටස් 100කට වඩා අඩුයි. උපරිම ගිහිල්ලා තියෙන B100. හරිද? ඒක ගිහිල්ලා තියෙන අගෝස්තු මාසේ. නමුත් ඔයගොල්ලන්ට පේනවා කාබන් ඩයොක්සයිඩ් නම් මිලියනයකට කොටස් 400 පැනලා තියෙන්නේ. 400ට වඩා වැඩි ජනවාරි පෙබරවාරි ආපහු මාර්තු වල 400 වෙලා බලන්න. දැන් මම මේ කාබන් ඩයොක්සයිඩ් ගැන කතා කරන්නේ. මාර්තු වල 400 වෙලා අප්‍රේල් මැයි වෙනකොට අඩු වෙලා 400ට වඩා අඩුයි. ආයි ජුනි වල 400 වෙලා ජූලි අගෝස්තු වෙලා අගෝස්තු වල 450ට ගිහිල්ලා. එහෙනම් මේ අගෝස්තු මාසයේ ඔගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන යම් ක්‍රියාවලියක් නිසා මේ වායු තුනම වැඩි වෙලා
සාන්ද්‍රණය ඉහළ ගිහිල්ලා පේනවනේ නිකන් එතනින් කන්දක් කාලානේ උඩට ගිහිල්ලානේ. එහෙනම් අගෝස්තු මාසේ ඒවලත් කන්දේ තියෙන්නේ B C දෙකම කඳු නැගලා තියෙන්නේ. ඒ කියන්නේ සාන්ද්‍රණය ඉහළ ගිහිල්ලා. අඩු වෙලා තියෙනවා ඕගොල්ලන්ට පේනවා මැයි මාසේ. සාමාන්‍ය මට්ටමට වඩා ඔය වායු තුනම මැයි මාසේ අඩු වෙලා තියෙනවා. මම කියන එක හරිනම් හරි කියන්නේ මේක කියන්නේ වැරදි නම් ඕගොල්ලෝ කියන්නේ මේක වැරදි කියලා. මැයි මාසේ අඩු වෙලා තියෙනවා. A වලත් සාන්ද්‍රණය අඩු වෙලා තියෙනවා. B වලත් සාන්ද්‍රණය අඩු වෙලා තියෙනවා. C වලත් සාන්ද්‍රණය අඩු වෙලා තියෙනවා. නේ? පෙබරවාරි මාසෙදී ටිකක් වැඩි වෙලා තියෙනවා. ආයිත් අගෝස්තු මාසේ වැඩි වෙලා තියෙනවා. අප්‍රේල් මැයි වල අඩු වෙලා තියෙනවා. ජූනි ජූලි අගෝස්තු තුනම වැඩි වෙලා. හරිද? ජනවාරි වල ඉඳලා පෙබරවාරියට වැඩි වෙලා මාර්තු අප්‍රේල් මැයි අඩු වෙලා ආයිත් ජූනි ජූලි අගෝස්තු වැඩි වෙලා. එහෙමයි ප්‍රස්ථාරය හදලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ. වායු ගෝලයේ අන්තර්ගත කාබන් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය ඉහළ වීම නිසා ඇතිවන පාරිසරික අර්බුදය ගෝලීය උණුසුම. නැත්නම් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම. ගෝලීය උණුසුම. නේ? පෘථිවි වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ගෝලීය උණුසුම. දෙක පෙබරවාරි මාසයේදී වායුගෝලීය සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ප්‍රස්ථාරය ඇසුරින්. දැන් සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ C. C කියන එක හරහා යන්න මට කියන ගාන කීයද කියලා? හරියටම ප්‍රස්ථාරය ඇසුරින් පෙබරවාරි මාසයේදී වායුගෝලීය සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉක්මනට හරියටම 50නේ 50 කියලා එක පැහැදිලිනේ නේද බලන්නකෝ මෙහෙම නේදී මෙන්න පෙබරවාරි මෙන්න මෙතන තමයි මේ කවුද C එතනින් අපි මෙහෙම ඊතලයක් ඇන්දොත් මේ බලන්න හරියටම 50ට සම්බන්ධ වෙන්නේ 50යි ඒ කියන්නේ මේ දෙක මැද C වල ඉඳලා අපි ගියොත් 50යි හරි ඒක හරි ප්‍රභා රසායනික ධූමිකාව ඇතිවීම කෙරෙහි බලපාන වායුව කුමක්ද? දැන් ඕගොල්ලෝ ඒක නම් දන්නේ නැහැ. ප්‍රභා රසායනික ධූමිකාව. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඒක. ප්‍රභා රසායනික ධූමිකාව කියන්නේ ඔය වායු ගෝලයේ තියෙන සමහර වායු විශේෂයෙන්ම නයිට්‍රජන් වල ඔක්සයිඩ්. හරිද? නයිට්‍රජන් වල ඔක්සයිඩ් වගේ වායු උදෑසන ඉරේලියත් එක්ක ඒ ඉරේලියේ තියෙන ශක්තියත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා කහ පැහැයට හුරු ඇස් දැවිල්ල ඇති කරන වාතයේ පැහැදිලි බව අඩු කරන වායුවක්. නිකන් වලාකුලක් වගේ එකක් හැදෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ ප්‍රභා රසායනික ධූමිකාව කියන්නේ. කහ පැහැති තිමිරයක් කියලා කියන්නේ. ඒකට ඇස් දැවිල්ල ඇති වෙනවා. හුස්ම ගන්න අපහසු වෙනවා. ළඟපාත තියෙන දෙයක් පේන්නේ නැති තරම් වාතයේ පැහැදිලි බව අඩු වෙනවා. නිකන් හිතන්න මේව අල්ලපු ගෙදර තියෙන මීටර 100ක් විතර එහා ඉන්නම් මේ ගෙදර ඉඳන් අල්ලපු ගෙදර බලනකොට නිකන් මීදුම අතරින් පේන වගේ පේන්නේ. හැබැයි මීදුම නෙමෙයි. හරිද? මේ වායු ප්‍රතික්‍රියා කරලා හැදෙන රසායනික සංඝටකයක්. ඒ ඕසෝන් ඇල්ඩිහයිඩ් වගේ දේවල් තමයි ඔක හැදෙන්නේ. ප්‍රභා රසායනික ධූමිකාව. එතෙන්දී ඒව හැදුනම ගොඩක් වෙලාට අර කැස්ස ඒ වගේ දේවල් ඇති වෙනවා. ඊට පස්සේ මේ තව මතක තියාගන්න මොකද්ද මේ රබර් වගේ රෙදිපිලි වගේ ඉක්මනට දිරනවා. මම මේ කියන්න මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේ මෝටර් රථ දුමෙහි අඩංගු රසායන ද්‍රව්‍ය සූර්යාලෝකය හමුවේ ගොඩක් වෙලාට මෝටර් රථ දුම් වල තමයි මේව තියෙන්නේ. ප්‍රතික්‍රියා වී සෑදෙන ඇස් දැවිල්ල හා පෙනීමට බාධා ඇති කරන කහ පැහැයට හුරු තිමිරය. මේක කහ පාටට හුරු කහ පාටට හුරු විනිවිද පෙනෙන නිකන් ලාවට නිකන් පාරදෘශ්‍ය බව අඩු කරන තිමිරයක්. තිමිරයක් කියන්නේ වලාපටලයක් වගේ එකක්. මේකට කියන ප්‍රභා රසායනික ධූම. දැන් අපි තට්ටු ගොඩනැගිල්ලක ඒ වගේ නගරයක තට්ටු ගොඩනැගිල්ලක ඉඳලා බැලුවා නිකන් අර හරියට අර සිරිපාදේ ගිහිල්ලා බලනවා වගේ නිකන් ඈත කඳු වලාකුළු වලින් වැහිලා තියෙන වගේ තමයි පේන්නේ. හැබැයි ඇත්තට මේකේ තියෙන්නේ එහෙම එකක් නෙමෙයි මේ විස සහිත සංඝටක තියෙන්නේ වායු ගෝලයේ. ඔය ඉන්දියාවේ අපි දන්නවා දිල්ලි අගනුවර වාතයේ මේ සංඝටක බහුලව තියෙනවා. මේවා සෑහෙන්න ඒව දූෂණය වෙච්ච මේ
ඒ කියන්නේ වාතයේ දූෂණය වෙලා ඒ වගේ වෙච්ච රටක් ඉන්දියාව කියන්නේ. හරිද? මට හොඳට මතකයි මොකද මේ එකපාරක් ලංකාවේ ටීම් එක ඉන්දියාවට ගිහලා මැච් එකක් ගහන්න ඔය මැච් එක ගහනකොට අතරමඟදී මේ ඒගොල්ලෝ ග්‍රවුන්ඩ් එකට බෑලා වැඩි වෙලාවක් හිටියේ ඉන්න බැරුව මේ ආපහු මැච් එක නවත්තලා ආවා. එච්චරට වාතය يعني දූෂිතයි. හරිද? මේ ප්‍රභා රසායනික ධූමිකාව. ප්‍රභා රසායනික ධූමිකාව ඇති වුණාම කැස්ස ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. විෂ සහිතයි. ඊට පස්සේ ශාකවල ආහාර නිෂ්පාදනය අඩාල වෙනවා. වාතයේ පාරදෘශ්‍ය බව අඩු වෙලා පෙනීම අඩු වෙනවා. ඊට පස්සේ රබර් රෙදි පිළිවෙල ගුණාත්මක බව අඩු වෙනවා. හරිද? now ඔයගොල්ලෝ ලියන්න උත්තරේ නයිට්‍රජන් වල ඔක්සයිඩ් කියලා. නයිට්‍රජන් වල ඔක්සයිඩ්. මේවා මෙන්න මෙහෙමයි වෙන්නේ. ඉරු එළියෙන් දැන් අර මම ගොඩක් වෙලාවට උදෑසන ඉරු එළියත් එක්ක තමයි සෙල්සියස් අංශක 15ක ඉහළ උෂ්ණත්වය හමුවේ ඕසෝන් ඇල්ඩිහයිඩ් පෙරොක්සි ඇසිටිල් නයිට්‍රේට් ඒව නම් මතක තියාගන්න ඕනේ නැහැ පෙරොක්සි බෙන්සිල් නයිට්‍රේට් වගේ දේවල් බවට පත් වෙනවා හැදෙන්නේ මොකද්ද නොදැවුණු හයිඩ්‍රෝකාබන හා නයිට්‍රජන් වල ඔක්සයිඩ් එහෙනම් මෙතන උත්තරේ එන්නේ නයිට්‍රජන් වල ඔක්සයිඩ් ඊළඟ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රස්ථාරයට අනුව ප්‍රභා රසායනික ධූමිකාව වැඩිවීමට මේ ඇතිවීමට වැඩි හැකියාවක් ඇත්තේ මොන මාසෙද කියන්න බලන්න උත්තරේ අගෝස්තු මාසෙනේ මාර්තු සිට මැයි මාසය තෙක් කාල සීමාව මෙහි COVID-19 ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත විය. හරිද මේ මාර්තු ඒ කියන්නේ ඒ කාලේ මාර්තු වල ඉඳලා මැයි දක්වා COVID-19 ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙලාලු මේ නගරේ. මෙම කාලය තුල ප්‍රස්ථාරයේ දැක්වෙන වායූන්හි සාන්ද්‍රණය අඩුවීමට බලපෑ හැකි හේතුවක්. කියන්න බලන්න. රැකියා විරහිත වීම. නෑ. වාහන ගමනාගමනය කර්මාන්තාශිත නිෂ්පාදන අවම. අපි කියනවා දැන් ඔකට කියන නම මොකද්ද? සංචරණ සීමා පනවා තිබීමනේ සංචරණ සීමා පනවා තිබීම දැන් අපිත් ඒකගේ කාලයක නෙමෙයි ගත කරන්නේ සංචරණ සීමා දානවා මේ මාසේ මෙන්න මේ දවස දක්වා ඔය දාලා තියෙන්නේ නේ දැන් කවදා පළවෙනිද දක්වාම අපිට ගෙදරට වෙලා ඉන්න කියලා නේද තියෙන්නේ සංචරණ සීමා දැන් ඔය මේ කාලේ තව තිබුණා ඔයගොල්ලන්ට මතකද දන්නේ නැහැ ඔය රූපවාහිනියෙත් පෙන්නුවා ඔය කාල සීමාවේ ඔය මාර්තු අප්‍රේල් මැයි කාලේ ඔය මේ සමහර රූපවාහිනී නාලිකාවල පෙන්නුවා ඕසෝන් ස්තරය වෙනස් වෙච්ච හැටි. දැන් ඕසෝන් මේවා විභාගයට එන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට එන්න පුළුවන්. මේ ප්‍රශ්නේ වෙන්න පුළුවන් සමහරලාට. ඒ නිසා මේව හොඳට අවධානයෙන් මේවා කරන්න. මොකද දැන් මේකත් එක්ක සම්බන්ධයිනේ COVID-19 එක. ඔය මේ ඒ කාලේ ඔයගොල්ලන්ට පෙන්නුවා මම දැක්කා ඔය මේ කතා කරන කාලේ පෙන්නුවා ඕසෝන් ස්තරය නැවත ප්‍රතිස්ථාපනය වෙනවා. එයා රීසයිකල් වෙනවා. නැවත අර මේ එයා නැවත හදා ගන්නවා. Tamange අර තිබිච්ච සිදුරු වහ ගන්නවා. ඕසෝන් ස්තරය නැවත සංවර්ධනය වෙනවා. ඒ කියන්නේ අපේ අපේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් කර්මාන්ත ශාලාවලින් ඊට පස්සේ වාහන දුම ඔයගේ දේවල් ඊට පස්සේ රැකියා අහිමි වෙලා කියන්නේ ඒ වගේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා එතකොට පරිසරයට පිට වෙන වායු විෂ රසායනික ද්‍රව්‍ය අවමයි. එතකොට අර සාමාන්‍ය පරිසරයේ ස්වභාවික ක්‍රියාකාරකම් ස්වභාවික සංසිද්ධීන් නැවත මතුවුණා. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති ඒ දවස්වල නිකන් ඒ දවස්වල ඒ වගේ එක කාලෙට පෙන්නනෝනේ එක දේවල් නේ. ඔයගොල්ලෝ දකින්න ඇති අර මේ ඕසෝන් ස්තරයේ සිදුර වැහිලා ගියා. ඒකේ දැන් ආයිත් තියෙනවද? අර නිකන් ඔකේ දන්නෝනේ අපි රට හදන්නේ දවසෙන් දෙකෙන්නේ. ඊට පස්සේ ඒව අමතකයිනේ මිනිස්සුන්ට. ඒ කාලේ ඕගොල්ලෝ දකින්න ඇති මේ පෙන්නුව රූපවාහිනියේ සත්තු පවුල් පිටින් ඇවිදිනවා මේ පාරවල් වල නේ මිනිස්සු ගණන් ගන්නේ නැහැ. ඔයගේ එක එක ඒවා පෙන්වනවා. නමුත් දැන් ඉතින් ආයිත් ඒක වෙනස් වෙලා. මිනිස්සුන්ට මේ දේවල් මතක නැහැ. මිනිස්සු දන්නේ නැහැ සබාධමයක් එක ජීවත් වෙන්න. හරිද? මොනවා හරි දෙයක් පස්සේ එළවන එක තමයි මිනිස්සුන්ගේ වැඩේ. අපි සරලව ජීවත් වෙන්න දන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. නැත්නම් සබාධමත් එක්ක ඉන්නවනම් ඒක කවදා හරි දවසක දැන් අපිට වෙලා තියෙන්නේ ඒකනේ. අපි තාම ඉන්නේ අතරමැදි අවස්ථාවක. තව කාලයක් ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපිට තනියම ජීවත් වෙන්න බෑ කියලා මේ ලෝකේ. අපි ජීවත් වෙන්න ඕන
මේ ලෝකයේ තියෙන ස්වභාව ධර්මයත් එක්ක ඒ නියමයන්ට අනුව ඒවා වෙනස් කරන්න මිනිස්සුන්ට බෑ. හරිද? ඒක තේරුම් ගන්නේ අන්තයට ගියාට පස්සේ. හැම දෙයක්ම එහෙමයි. හැම දෙයක්ම අපිට වෙන්නේ අපි අන්තයට ගියාට පස්සේ අපිට තේරෙන්නේ මේක වැරදි කියලා. මැද ඉන්නකොට අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ අපි උත්සාහ කරන්නේ අනිත් තත්ත්වයක් එක්ක දිගට යන්න. ඒක වෙනස් කරන්නත් බෑ. ඒක වෙනස් කරන්න කියලා එක එක જાතිය කට්ටිය එනවා අන්තිමට ආවම අර හිටපු මිනිසුන්ට වඩා අන්ත වෙනවා. හරිද? ලෝකේ හැම තැනකම ඒ සිද්ධිය තියෙන්නේ. හැබැයි කවදා හරි දවසක ඒ දැන් ස්වභාව ධර්මයට වෙරෙහිව අපි කටයුතු කළා ස්වභාව ධර්මය තව දුරටත් ඒ தත්ත්වයේ පවත්වා ගන්න බැරි වුණාට පස්සේ අපිට ඒ බලපෑම එනවා. ඒක නතර කරන්න බෑ. ඒ බලපෑම ආවට පස්සේ මොන හේතුව නිසාවත් ඒක නතර කරන්න බෑ. එතකන් අපිට ඉන්න පුළුවන්. ඒක දැන් ඒ අන්තයට යන කාලය සීඝ්‍රයෙන් ලං වෙමින් පවතින. තව කොච්චර කාලයක් මිනිසාට මේ විදිහට ජීවත් වෙන්න වේද දන්නේ ඔය යන විදිහට. හරි. එහෙනම් දැන් මේකේ අපිට ගන්න පුළුවන් සංචරණ සීමා අවම වීම, ඊට පස්සේ මානව ක්‍රියාකාරකම් අඩාල වීම නිසා පරිසරයට එකතු වන විෂ වායුන් නැත්නම් විෂ රසායනික ද්‍රව්‍ය අවම වීම වගේ දේවල් අපිට ලියන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකට හේතුව සංචරණ සීමා. හරිද? ඒ කාලේ තමයි සංචරණ සීමා පටන් ගත්තේ. ඔය කියන කාල සීමාවේ. සංචරණ කියන්නේ gedara නිරෝධායනය කරන්න. නිරෝධායනය නෙවෙයි gedara නතර වෙන්න කියන්නේ. ඔය අපි කියන අර දැන් මේ මොනවයි මේ ඇඳුම් නීතිය දැන් ඒ වගේ ලොක්ඩවුන් කියලා කියන්නේ. මම දන්නේ සිංහලෙන් කියන්නේ සංචරණ සීමානේ. ලොක්ඩවුන් එකට සිංහලෙන් කියන්නේ සංචරණ සීමා කියලා නේ. අන්න ඒක තමයි උත්තරේ. ලොක්ඩවුන් කරානේ. ලොක්ඩවුන් කරාට පස්සේ තමයි හුනේ. හරි. අපි B වලට යමු. B වල X හා Y ලෙස දක්වා ඇති පුද්ගලයින් දෙදෙනෙකු එදිනෙදා තම ජීවන රටාව පවත්වාගෙන යාමේදී සිදු කරන ක්‍රියාකාරකම් කිහිපයක් පහත වගේ දැක්වේ. මෙන්න මේ ප්‍රවාහනයේ X පුද්ගලයා පාපැදිය Y පුද්ගලයා මෝටර රථයේ. ක්‍රියාකාරකම් ආහාරයට අවශ්‍ය එළවලු ලබා ගැනීම X තම ගෙවත්තෙන් Y වෙළඳ පොලේ. පළතුරු තම ගෙවත්තෙන් වෙළඳ පොලේ. විදුලි උපකරණ ඉතා අඩුයි මෙයා බහුලයි. කාබන් ඉහළ කාබන් පිය සටහන. මේ කාබන් පිය සටහන කියන එක මම ඔයගොල්ලන්ට මීට කලිනුත් කියලා දෙනවා. කාබන් පිය සටහන කියලා කියන්නේ යම් නිෂ්පාදනයක් එහෙම නැත්නම් පුද්ගලයෙක් නම් ආයතනයක් වර්ෂයක් තුලදී විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. කියන අවුරුද්දකදී කොච්චර කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරනවද? ඔකට තමයි කාබන් පිය සටහන. එහෙම නැත්නම් කියන කාබන් පා සටහන කියලා කියනවා. කාබන් පිය සටහන, ජල පිය සටහන ඕක කොටස් ටිකක් තියෙනවා. හරිද? කාබන් පිය සටහන. එතකොට මෙතන ඔයගොල්ලන්ට පැහැදිලි කාබන් පිය සටහන වැඩි පුද්ගලයා Y. ඒක තේරෙනවනේ නේ? මේ මොකද හේතුව එයා බලන්න මේ තියෙන පුද්ගලයෙක් නිෂ්පාදනය ක්‍රියාවක් ආයතනයක් හේතු කොටගෙන නිශ්චිත කාල පරිච්ඡේදයකදී විමෝචනය කරන මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. අවුරුද්දක් විදිහට තමයි අපි ගන්න ගොඩක් වෙලා. නිෂ්පාදනයකට ආයතනයකට පුද්ගලයෙකුට පුළුවන් අපිට ඔක මනින්න අමාරුයි. දැන් මගේ කාබන් පිය සටහන මනින්න අමාරුයි. මම කොච්චර කාබන් පිට කරනවද කියලා හරියට මැරෙන්නේ නැහනේ. දැන් කාබන් පිට කරනවා කියන්නේ හුස්ම අරගෙන පිට ගන්න එක විතරක් නෙවෙයි. මම ගිනි ගොඩක් ගැහුවොත් එතනත් මගේ අතින් කාබන් ඩයොක්සයිඩ් වායු වලට එකතු වෙනවා. මම කර්මාන්තයක් කරොත් එතනිනුත් කාබන් ඩයොක්සයිඩ් කියන්නේ නිශ්චිත නැහැ. නිශ්චිත නොවුනට අපිට මේවා හිතන්න පුළුවන්. හරිද? රටක් ගත්තොත් පොදුවේ රටේ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අපිට තීරණය කරන්න පුළුවන්. දැන් කාබන් පිය සටහන වැඩි ශාක ප්‍රජාව අඩු රටවල්. මොකද ශාක වලින් කරන්නේ කාබන් ඩයොක්සයිඩ් නැවත අවශෝෂණය කරගන්න. ඒ වගේ අපිට හිතන්න පුළුවන් ඉහළ කාබන් පිය සටහන තියෙන රටවල් තියෙනවා. ආයතන තියෙනවා. සමහර නිෂ්පාදන තියෙනවා. නිෂ්පාදනය එච්චර වටින්නේ නැහැ. නමුත් පරිසරය විශාල වශයෙන් හානි කරනවා. ඒ වගේම ඕන තරම් තියෙනවා. හරිද? දෙවෙනි එක ආහාර සැතපුම අඩු පුද්ගලයා. ආහාර සැතපුම මේවා නිකන් ඒකත් අර මේක නම් මනින්න පුළුවන්. ආහාර සැතපුම කියන්නේ යම් ආහාරයක් නිෂ්පාදනය කරන ස්ථානයේ සිට පරිභෝජනය කරන ස්ථානයේ දක්වා ගෙවා යන දුර. ආහාර සැතපුම. දැන් ඇමරිකාවේ කොහේ හරි වත්තක මේ වගා බිමක තිරිඟු තියෙනවා කියලා හිතන්නකෝ. ওই තිරිඟු ටික කපලා යන්ත්‍ර වලින් ඒ තිරිඟු ටික අරගෙන යනෝ ඒ තිරිඟු ධාන්‍ය අඹරන ඒවා වේලන ස්ථානයකට. එතන ඒ ගබඩාවෙන් ඒවත් පිටි බවට පත් කරනවා. ඊට පස්සේ ඔය කොහේ හරි ගබඩා කරලා කියලා කන්ටේනර් හරහා නැවකින් ඒක එනවා ලංකාවට.
ලංකාවේ කොහේ හරි ගබඩා කරනවා. ඊට පස්සේ තොග ගබඩාවකින් සිල්ලර වලට දෙනවා. බෙදා හරිනවා සැපයුම්. ඒවා කඩවල් වලට ලැබෙනවා. කඩවල් වලින් අපි ගිහිල්ලා ගන්නවා. දැන් බලන්න හැතැම්ම 8000 ගාණක් නැත්නම් 9000 ගාණක් දුර ඉඳලා තමයි ඇමරිකන් පිටි එහෙම නැත්නම් අපි ඒවට ඇමරිකන් පිටි කියන්නේත් ඒකනේ ඇමරිකාවෙන් ඉඳලා එන නිසා තීරිකු පිටියේ ආහාර සැතපුම කොච්චර දුරයිද දැන් කවුරු හරි මිනිස්සේ තිරිඟු පිටි කන්නේ නැතුව ගෙදර තියෙන්නේ කුඹුර ගාව කුඹුරේ තියෙන වී ටික ගෙදරට ගෙනලා කුඹුර පොට්ටක් ඈතින් දිවන තවලනේ පයින් එන්නේ පයින් අරන් ඇවිල්ලා කුඹුරේ ගොයන් ටික පාගගෙන තමන්ගේ ඉස්සර කාලේ එහෙමයි කරේ දැන් අපිටත් මතකයි අපිටත් පොඩි කුඹුරක් තිබුණා අපි ගොයන් පාගන්නේ ගෙදර ගොඩක් වෙලාවට කකුල් වලින් පාගන්නේ මැෂින් තිබුණේ නැහැ හරිද අර කකුල් වල මේව කරලා කකුලෙන් දෙපැත්තට මේව කර කර අපිට හරි ආසයි ඒ කාලේ එහෙමයි මේ ගොයන් පාගන්නේ ඉතින් බලන්න උපකරණ භාවිතය නැහැ කාබන් ඩයොක්සයිඩ් පරිසරයට විමෝචනය වෙන්නේ නැහැ කන්ටේනර් නැහැ නැව් වලින් කොච්චර පරිසරයට විෂ රසායනික දුම පිට වෙනවද හරිද අරවා කියන්නේ සකස් කරන්න ආහාර සකස් කරන්න කොච්චර මේ යන්ත්‍ර සූත්‍ර වලින් පරිසරයට කාබන් පිට වෙනවද ඒ කියන්නේ ආහාර සතුපුම වැඩි නම් ශක්ති පරිභෝජනය වැඩි ආහාර සතුපුම වැඩි නම් පරිසරයට මේ විෂ රසායනික ද්‍රව්‍ය විෂ දුම කාබන් ඩයොක්සයිඩ් වගේ දේවල් පිට වෙන ප්‍රමාණය වැඩි එහෙනම් ආහාර සතුපුම අඩු නම් පරිසරයට වෙන හානිය අඩු දැන් ගොඩක් වෙලාවට ඒකයි දැන් සතුන්ගෙන් හානියක් නැහැ නේ පරිසරයට යම් සතෙකුට තියෙන කිසියම් ඒරියා එකක් කියන්නේ ප්‍රදේශයක් තියෙනවා ඒ සතාගේ ඒරියා එක තීරණය වෙන්නේ ඒ සතාගේ ආහාර රටාව අනුව දැන් උකුස්සෙක්ගේ ඒරියා එකයි අපි හිතමු ඊට පොඩි සතෙකුගේ ආහාර රටාව අනුව ගත කරන ඒරියා එකයි වෙනස් දැන් කුරුල්ලෙක් ගත්තොත් ඒ කුරුල්ලගේ යම් නිශ්චිත ප්‍රදේශයක් තියෙනවා දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලට ඔයගොල්ලෝගේ ගෙදර ඇති තලගොය ඔය තලගොයා හැමදාම දකින්න වැටි හරිද දැන් මම මේ උදාහරණ වලින් කියන්නේ අද ඉන්න තලගොයා හෙටත් හම්බ වෙනවා සමහරට ඌ බයක් නැහැ දැන් යාළු වෙලා ඉන්නේ ඇයි ඒ උගේ ඒරියා එකනේ ඒක හරිද ඌ ඒ ටිකේ සැරිසරමින් මේ තියෙන ආහාර ටික පරිභෝජනය කරමින් ඉන්නවා උන්ගේ පරිසරයට හානියක් නැහැ. එයා ඒ ටිකට ඉන්න ඕන. එයා ඒ ටිකට අවශ්‍ය සතෙක්. හරිද? එයා ඒ ආහාර දාමවල එක පුරුකක්. එතකොට එයා හිටියම තමයි අනිත් අය පාලනය වෙන්නේ. මේ දෙපැත්තේ ජීවීන් පාලනය වෙන්නේ එයා මත. එතකොට අන්න ඒ විදියට හැඩගැහිලා තියෙනවා. අපි ඒක වෙනස් කරලා තියෙනවා. අපි මේ හැතැම්ම ගානක් ඈත ඉඳලා ආහාර අරගෙන එනවා. ඉතින් අර සමතුලිතතාව විඳ වැටෙනවා. ඔය නිසා තමයි වෙන්නේ. යවලෝ කල්පනා කරලා බලන්න එහෙමද නැද්ද කියලා. ඒකයි අපි මේ මෙතනදී මේවා ගැන කතා කරන්නේ. එතකොට ආහාර සතුපම අඩු පුද්ගලයා මෙතන x. හරිද? ආහාර සතුපම අඩු වීම නිසා ඇතිවන වාසිය මොනවායි වාසි? ශක්ති පරිභෝජනය, අවම වීම, පරිසර දූෂණය, නැත්නම් ශක්තිය ඉතිරි වීම, පරිසර දූෂණය අවම වීම. ශක්තිය ඉතිරි වීම, පරිසර දූෂණය අවම වීම. ඊට පස්සේ ගෙවතු වගාවේදී යොදාගත හැකි තිරසර කෘෂිකාර්මික භාවිතයක්. තිරසර කෘෂිකාර්මික භාවිත කියන්නේ පරිසරයට හානියක් නොවන විදියට පරිසරයේ තියෙන ස්වභාවික තත්ත්වයන්ට හානි නොවන ලෙස කෘෂිකර්මයේ භාවිත කිරීම. දැන් තිරසර කෘෂිකාර්මික භාවිතයක් තමයි කාබනික වගාව. දැන් මේ දවස්වල රජයෙන් මේක හඳුන්වා දෙන්න ගිහිල්ලා ගැටලු ගොඩාක් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක හොඳ දෙයක්. හරිද? කාබනික වගාව කියන්නේ හොඳ දෙයක්. අපි කන විෂ ප්‍රමාණයත් එක්ක අපේ ආහාරවල තියෙන විෂ ද්‍රව්‍යات එක්ක වෙන රටවල් වල එක්ක සංසන්දනය කරොත් අපි ඉහළ වශයෙන් විෂ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන රටක්. නියාමනයක් නැහැ. හරිද? කියන්නේ ගෙන්වීමේ හා ඒවා මේ නියාමනයේ තියෙන්න ඕන සාමාන්‍ය මිනිස්සුන්ගේ මේක මේ රජයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරිද? අපේ නියාමනය නැහැ. අපි විෂ ගහනවා. අපි ඇවිල්ලා පෞද්ගලික ලාභ ලබා ගැනීම අරමුණු කරගෙන තමයි වගාවන් කරන්නේ. වාණිජ කෘෂිකර්මාන්තය කියලා කියන්නේ වාණිජ කෘෂිකර්මාන්තයේදී අනිත් එකයි මරුණත් එකයි නැතත් එකයි. සල්ලි විතරයි ඕන. හරිද? පුළුවන් තරම් විෂ ද්‍රව්‍ය භාවිතා කරන. පුළුවන් තරම් පෝර ගන්න. අඩු ඉඩක විශාල වශයෙන් අපි ගන්න. දැන් මම අහලා තියෙන සමහර පළාත් තියෙනවලු මේ එළවලු වවන පළාත් ඒ ගෙදර එළවලු වවන්න මේ ගෙදර මිනිස්සුන්ට කන්න වෙනම කොටුවක් තියෙනවලු. මේ විකුණන්න වෙනම ලොකුවට වගා ගන්න. දැන් ගෙදර කොටුවට ගහන්නේ නැහැ පෝර තෙල් ගහන්නේ නැහැ වැඩි. පෝර දානකො ඒවත් අර ස්වභාවික ඒවා දාන්නේ ඒ තෙල් ගන්න කුමිනාශක වල්නාශක ඒවා නැහැ වැඩි. නමුත් අරකට පුළුවන් තරම් ගහලා උපරිමයේ පළදාව ගන්න තමයි උත්සාහ කරන්නේ. අන්න එතනයි අපේ තියෙන වෙනස අපේ රටේ. හරිද? එහෙනම් තිරසර කෘෂිකර්මික භාවිතයක් විදිහට ගන්න පුළුවන් එකක් තමයි කාබනික ගොවිතැන. කාබනික ගොවිතැන.
තව එකක් ගන්න පුළුවන් බහුභෝග වගාව. හරිද? කාබනික ගොවිතැන බහුභෝග වගාව වගේ ඒවා ගන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි එක x පුද්ගලයාගේ ගෙවත්තෙහි දක්නට ලැබුණු ආහාර දාමයක් පහත දැක්වේ. තනකොළ, පළගැටියා, ගෙම්බා, ගැරඬියා. තනකොළ, පළගැටියා, ගෙම්බා, ගැරඬියා. තනකොළ ශාක සතුව ජූල් 1000ක ශක්ති ප්‍රමාණයක් අන්තර්ගත වූයේ නම් ගැරඬියාට. අපි දන්නවා 10%යි ඊළඟ පුරුකට යන්නේ. මෙයා ගාව 1000ක් තිබුණා නම් මෙයාට එන්නේ 100යි. මෙයා ගාව 100ක් තිබුණා නම් ගෙම්බට එන්නේ 10යි. ගෙම්බ ගාව 10ක් තිබුණා නම් ඒකෙන් 110යි කියන්නේ ගැරඬියට එන්නේ 1යි ජූල්. ගැරඬියාට ලැබෙන ශක්ති ප්‍රමාණය 1යි ජූල්. 1යි ජූල්. මතක තියාගන්න ඒක ආහාර දාමයේ අධිකේ ශක්තිය ගලා යාමේදී එක් පුරුකකින් ඊළඟ පුරුකට යන්නේ 110යි. ඒ පුරුකේ තියෙන ශක්තිය 110යි. 1000න් 110යි කියන්නේ බිංදු දෙක බිංදුවක් වෙන 100යි ජූල්. ඒ විදිහට තමයි යන්නේ. හරි. ඊට පස්සේ C කොටස ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් පහත ගැලීම් සටහන මගින් දැක්වේ. ඒකයිකයා ගහණය S කියන්නේ ප්‍රජාව T කියන්නේ පරිසර පද්ධතිය. S ප්‍රජාව T පරිසර පද්ධතිය. S ප්‍රජාව T පරිසර පද්ධතිය. ඊට පස්සේ ගහණයක් යන කුමක්දයි නිර්වචනය කරන්න. නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත කාල සීමාවක. ඒක ලියා ගන්න ඉක්මනට. නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත කාල සීමාවක ජීවත් වන එකම විශේෂයට අයත් ජීවීන් සංඛ්‍යාව. ජීවීන් සමූහය. නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත කාල සීමාවක ජීවත් වන එකම විශේෂයට අයත් ජීවීන් සමූහයක්. එකම විශේෂයට අයත් ජීවීන් සමූහයක්. ගහණයක් නම් වේ. ගහණයක් නම් වේ. යම් නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත කාල සීමාවක එකම විශේෂයට ජීවත් වන එකම විශේෂයට අයත් ජීවීන් සමූහයක්. ගහණයක් නම් වේ. හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙත් ඉක්මනට අපි කතා කරමු. වනාන්තරයකට සාපේක්ෂව කෘෂිකාර්මික පරිසර පද්ධතියක නයිට්‍රජන් චක්‍රයේ කාර්යක්ෂමතාව අඩුය. ශාක විසින් පසෙන් නයිට්‍රජන් බහුල අවශෝෂණය කරනු ලබන්නේ කුමන අයනයක් ලෙසද? නයිට්‍රේට NO3 ඍණ. නයිට්‍රේට අයන. ඒක අකුරෙන් ලියා ගන්න. නයිට්‍රේට අයන NO3 ඍණ. ඒක B කොටස. කෘෂිකාර්මික පරිසර පද්ධතියක නයිට්‍රජන් චක්‍රයේ කාර්යක්ෂමතාවය අඩුවීමට බලපාන මිනිස් ක්‍රියාකාරකමක් නයිට්‍රජන් අඩංගු පොහොර භාවිතය. නයිට්‍රජන් අඩංගු පොහොර භාවිතය. හරි. අපේ කාලය අවසන් නිසා මම මෙතනින් පාඩම මේ පේපර් එක අවසන් කරනවා. අපිට ආපහු මට මේ